පරමාණුක ව්‍යුහය පාඩමේදී අපට මුලින්ම කතා කරන්න තියෙන්නේ පදාර්ථය පිළිබඳ පරමාණුක වාදය. මොකද්ද මේ පදාර්ථය කියන්නේ? මුලින්ම අපි දැනගන්න ඕනේ පදාර්ථය කියන්නේ මොකක්ද කියලා. පදාර්ථය ඔයගොල්ලෝ O level වලදීත් ඉගෙනගෙන තියෙනවා. පදාර්ථයක් කියන්නේ ස්කන්ධයක් තියෙන ඒ වගේම අවකාශයේ ඉඩක් ගන්න. ස්කන්ධයක් තියෙන්න ඕනේ අවකාශයේ ඉඩක් ගන්න ඕනේ. කියන්නේ පරිමාවක් තියෙන්න ඕනේ. අවකාශයේ ඉඩක් ගන්න ඕනම එකකට තමයි අපි පදාර්ථයක් කියලා කියන්නේ. පදාර්ථයට අයත් නොවන්නේ මොනවද? ශක්ති විශේෂ පදාර්ථයට අයිති නැහැ. ශක්ති විශේෂ කියන්නේ තාප ශක්තිය, යාන්ත්‍රික ශක්තිය, රසායනික ශක්තිය. ශක්තියින් වලට මේ පදාර්ථයට අයිති වෙන්නේ නැහැ. එහෙනම් ස්කන්ධයක් තියෙන අවකාශයේ ඉඩක් ගන්නා දේවල් තමයි පදාර්ථ කියලා කියන්නේ. දැන් මේ අපේ අවට තියෙන පදාර්ථයක් දන්නවා ඝන ද්‍රව වායු විදියට අවස්ථා තුනකට බෙදෙනවා. ඝන ද්‍රව වායු පදාර්ථයේ භෞතික අවස්ථා. එතකොට මේගොල්ලෝ හැදිලා තින්නේ මොන වගේද කියලා තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. එක එක විද්‍යාඥයෝ මේ පදාර්ථය ඝන ද්‍රව වායු හැදිලා තියෙන ඒවා ගැන මත ඉදිරිපත් කරා. අපිට මේ පාඩමේදී ප්‍රධානව තියෙන්නේ මේ එක එක මත ඉදිරිපත් කර විද්‍යාඥය ඒ ඉදිරිපත් කළ මත ගැන කතා කරන්න තමයි තියෙන්නේ. මොකද මේ පාරත් MCQ පළවෙනි ප්‍රශ්නය ආවේ විද්‍යාඥයෙක්ගෙන්. එතකොට මේ විද්‍යාඥයෙක්ගෙන් කියන ප්‍රශ්නේ මෙතනින් ඉවත් වෙලාවට එන්න පුළුවන්. පළවෙනියටම මේ පදාර්ථය කියන එක ගැන මතයක් ඉදිරිපත් කිරීම නව නිර්දේශයේ වෙනස් වෙලා තියෙනවා. මොකද කලින් නිර්දේශයේ තිබෙන්නේ නැති අලුත් කරුණු ගොඩක් මේ පදාර්ථයේ සොයා ගැනීම පිළිබඳ පදාර්ථයේ පරමාණුක වාදයේ කොටසට දාලා තියෙනවා. එතකොට ඒවා පොඩ්ඩක් ඔයගොල්ලන්ට කියලා නැතුව ඇති. මොකද ඔයගොල්ලෝ මුලින්ම 2020 A level ලියපු ළමයිනුත් ඉන්නවා මෙතන. ඒගොල්ලන්ට එතකොට මේ කරුණු පොඩ්ඩක් මග හැරිලා ඇති. මේවා කෙටියෙන් මතක තියාගන්න. ලොකුවට මතක තියාගන්න ඕනේව නෙවෙයි. මම මේකේ ඔක්කොම විද්‍යාඥයින්ගේ සොයා ගැනීම ටික ෂෝට් නෝට් එකක් විදියට එවනවා ඔයගොල්ලන්ට. ඒකෙන් නම් මතක තියාගන්න පුළුවන්. එහෙනම් අපි මුලින්ම කතා කරමු පළවෙනි විද්‍යාඥයා එම්පිඩෝස්ලි. එම්පිඩෝක්ලිස් තමයි මුලින්ම මතයක් ඉදිරිපත් කරේ. මෙයා කිව්වා හැමදේම හැදිලා තියෙන්නේ මේ ඝන ද්‍රව වායු හැමදේම හැදිලා තියෙන්නේ සෑදී ඇත්තේ අපි බුද්ධ ධර්මයේදී කියන්නේ ආපෝ තේජෝ වායෝ කියලා. ගින්න ජලය වාතය හා පස මගින් තමයි සෑදිලා තියෙන්නේ කියලා මෙයා කිව්වේ. මේකට තමයි බුද්ධ ධර්මයේ ආපෝ තේජෝ වායෝ කියලා අපි කතා කරන්නේ. ආපෝ තේජෝ වායෝ පසට කියන්නේ පෘථිවි. ආපෝ තේජෝ වායෝ පෘථිවි. මේ කට්ටියගෙන් තමයි එයා කිව්වේ මේ පදාර්ථය හැදිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඩෙමොක්‍රීටස් කියලා විද්‍යාඥයෙක්. ඩෙමොක්‍රීටස් මේක විශේෂ අවස්ථාවක් මේ ඩෙමොක්‍රීටස්ගේ සොයා ගැනීම. එයා කිව්වා අපේ මේ තියෙන පදාර්ථය, ඒ කියන්නේ අපේ තියෙන ද්‍රව්‍යමය ලෝකයේ තියෙන සියලු දේවල් හැදිලා තියෙන්නේ ඊටා කුඩා පේන්නේ නැති අදෘශ්‍ය තව දුරටත් බෙදා වෙන් කළ නොහැකි අංශු වලින් කියලා. තව දුරටත් බෙදා වෙන් කළ නොහැකි අංශු වලින් සෑදී ඇත කියලා තමයි ඩෙමොක්‍රීටස් කිව්වේ. එතකොට මෙන්න මේක පොඩි ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එයි. මොකද තවදුරටත් බෙදා වෙන් කළ නොහැකි කියලා කලින් සිලබස් එකේ අපි කතා කරේ ඩෝල්ටන්ගේ පරමාණුක වාදය. හැබැයි හොඳට මතක තියාගන්න තවදුරටත් බෙදා වෙන් කළ නොහැකි අංශ වලින් හැදිලා තියෙනවා කියලා මුලින්ම ප්‍රකාශ කරේ ඩෙමොක්‍රීටස්. ඔතනින් MCQ එන්න පුළුවන්. පැහැදිලිද?
ඊළඟට ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් තමයි මතයක් ඉදිරිපත් කරේ. ප්ලේටෝ හා ඇරිස්ටෝටල් මේ දෙන්නා කිව්වේ ප්ලේටෝ හා ඇරිස්ටෝටල් ප්‍රකාශ කරේ අර කලින් ඉදිරිපත් කර මතයමයි තවදුරටත් බෙදා වෙන් කළ නොහැකි කුඩා අංශු වලින් තමයි වෙන් වෙලා තියෙන්නේ කියලා. තවදුරටත් බෙදා වෙන් කළ නොහැකි කුඩා අංශුන්ගෙන් සෑදී ඇත කියලා තමයි ඒ දෙන්න ප්‍රකාශ කරේ. හැබැයි හොඳට මතක තියාගන්න මේ මතය මුලින්ම ඉදිරිපත් කළේ ඩිමොක්‍රීටස් කියලා. මොකද ඩිමොක්‍රීටස් තමයි මේ මතය පළමුව ඉදිරිපත් කළේ. පැහැදිලිද? එතකොට මේ තවදුරටත් බෙදා වෙන් කළ නොහැකි කියන එකටම කියන තව නමක් මොකද්ද? අසන්තතිකයි කියන එක. අසන්තතිකයි කියන්නේ මේකටම තමයි. පදාර්ථයේ අසන්තතික ස්වභාවය. ඒක ගැන මම වෙනම කතා කරනවා වායු පාඩමේදී. මෙතනට ඒක ඕන නැහැ. එතකොට ඔන්න දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ ප්‍රධාන කෙනා ගැන. පරමාණුක වාදය කියුවහම මතක් වෙන්නේ ආව අපට. අපි දැන් කතා කරන්න යන්නේ ඩෝල්ටන්ගේ පරමාණුක වාදය. කලින් 2020 ළමයි මුලදීම ඉගෙනගෙන ඇත්තේ ඩෝල්ටන්ගේ පරමාණුක වාදය ගැන විතරයි. හොඳට මතක තියාගන්න. නමුත් නව රිසෝස් බුක් එකේ අපට ඩෝල්ටන්ගේ පරමාණුක වාදය විතරක් නෙමෙයි අර කලින් කතා කරපු විද්‍යාඥයින් තුන්දෙනාගේ අරුණුත් ඇතුළත් කරලා තියෙනවා නිර්දේශයට. ඒක හින්දා මේ ඔක්කොම ටික වැදගත්. මොකද එක MCQ එකක් මෙතනින් එන්න පුළුවන් උපරිම. ඊට වඩා එන්නේ නැහැ. නමුත් MCQ එකක් කියන ලකුණු එකක්. මේ පාරත් ආවේ එතනින් පළවෙනි MCQ එක. එතකොට මේ ඩෝල්ටන්ගේ පරමාණුක වාදයේ ප්‍රධාන කරුණු 4ක් කියලා තියෙනවා. මේවා මතක හිටින්නේ නැහැ ඔයගොල්ලන්ට. මොකද අන්තිමට යනකොට ඕගනික් ඉනෝගනික් ෆිසිකල් ටිකට යනකොට මේවා එච්චර ගාණක් නැහැ ඔයගොල්ලන්ට. එච්චර විශේෂ දේවල් නෙවෙයි. නමුත් MCQ එකක් ගැන හින්දා මේක මම කෙටියෙන් සඳහන් කරනවා. ඒකෙන්ද හොඳට මේ ටික මතක තියාගන්න. මෙයා කිව්වා ඔය කියන අපි කතා කරපු පදාර්ථය ඝනද්‍රව වායු හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ මූලද්‍රව්‍ය සෑදී ඇත්තේ පරමාණු වලින් කියලා කිව්වා. පරමාණු වලිනි. ඒක ඩෝල්ටන් තමයි මුලින්ම ඔය පරමාණු කියන නම ගෙනාවේ. එතකොට ඩෝල්ටන්. එතකොට ඩිමොක්‍රීටස් කිව්වේ මොකද්ද? තවදුරටත් බෙදා වෙන් කළ නොහැකි අංශුන් කියලා තමයි එයා කිව්වේ. එයා පරමාණු කියන නම දුන්නේ නැහැ. පරමාණු කියන නමින් මුලින්ම මතයක් ඉදිරිපත් කරේ කවුද? ඩෝල්ටන්. මේ තවදුරටත් බෙදා වෙන් කළ නොහැකි කියන එකම තමයි පරමාණු කියන්නේ. එයා කිව්වේ පරමාණු තමයි කුඩාම ඒකකය. තවදුරටත් පරමාණු බෙදන්න බැහැ. එය තවදුරටත් බෙදා වෙන් කළ නොහැක. මේ මතය හරි එකක්ද වැරදි? මොකද අපි දැන් දන්නවා පරමාණුව තුළ ඉන්න උපපරමාණුක අංශුන් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා උපපරමාණුක අංශුන් ඉන්නවා. එතකොට මේ කියපු කතාව වෙන වැරදි. 2012 දී හොයාගන්නවා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වලට අමතරව තව අංශු ඉන්නවා කියලා. එතකොට මේ අපි ඉගෙන ගන්න ඒවාත් ඇත්තටම වැරදි. නමුත් අපේ නිර්දේශයට අනුව පරමාණු තවදුරටත් බෙදෙනවා උපපරමාණුක අංශුන් තුනකට ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා. ඊළඟට ඩෝල්ටන් ඉදිරිපත් කරපු මතය තමයි සියලුම මූලද්‍රව්‍ය වල පරමාණු එකිනෙකට සමානයි. කියන්නේ ඕනෑම මූලද්‍රව්‍ය දෙකක් ගත්තොත් ඔක්සිජන්, නයිට්‍රජන්. ඔක්සිජන්ගේ පරමාණුයි නයිට්‍රජන්ගේ පරමාණු එකිනෙකට සමානයි. සෑම මූලද්‍රව්‍යකම පරමාණු එකිනෙකට සමානයි කියලා තමයි එයා ඊළඟ මතයේ විදියට ඉදිරිපත් කරේ. ඊළඟ කරුණ තමයි කොයිම වෙලාවකවත් පරමාණු මවන්නත් බෑ, විනාශ කරන්නත් බෑ කියලා ඉදිරිපත් කරා. ඒ කියන්නේ අලුතෙන් පරමාණු නිර්මාණය කරන්නත් බෑ, ඒ වගේම විනාශ කරලා දාන්නත් බෑ.
පරමාණු මැවීමට මෙන්ම විනාශ කිරීමටද නොහැක. මේ මත දෙකම වැරදි. මොකද පරමාණු අපි දන්නවා ස්කන්ධ සංස්කෘති නියම කීපයක් තියෙනවා. ඒව ගැන ඔයගොල්ලෝ දැනගන්න ඕන නැහැ. දැනගත්තාම ඇති පරමාණු ඔයගොල්ලෝ දන්නවා හදන්න පුළුවන්, නිර්මාණය කරන්න පුළුවන් ඒවා තියෙනවා. නාස්තික ප්‍රතික්‍රියා ගැන අපි කතා කරමු ඉස්සරහට. ඒකෙදිත් ඔයගොල්ලෝ පේනවා පරමාණු හදන්න විනාශ කරන්න පුළුවන්. ඊළඟ කරුණ තමයි සංයෝග හදනකොට. සංයෝග සෑදීමේදී මූලද්‍රව්‍ය පරමාණු එකතු වෙන්නේ සරල සංඛ්‍යාත්මක අනුපාත වලිනි කියලා තමයි ඊළඟ පොයින්ට් එක ඉදිරිපත් කරේ. මේකෙන් කියවෙන්නේ මොකද්ද? සරල සංඛ්‍යාත්මක අනුපාත කියන්නේ. ඒ කියන්නේ මොනවාරි සූත්‍රයක් හදනවා නම් සූත්‍රයේ තියෙනවනේ සරල අනුපාත වලින්. ජලය ගත්තොත් H2O 2:1 මවුල අනුපාතය. මේ කතාව ඇත්තක්ද? හැමෝම ඉන්නේ මේ විදිහට සරල සංඛ්‍යාත්මක අනුපාත වලින්ද? වැරදි. ඇයි? ග්ලූකෝස් ගත්තොත් C6යි H12යි O6යි. මේ සරල අනුපාතයක්ද? 6ට 12ට ඔයගොල්ලෝ ඕගනික් වල දන්නවා C7H8 ලොකු සූත්‍ර වලින් ඉන්නවා. එහෙනම් මේ ඉදිරිපත් කරපු මේ මතයත් වරදිනවා. මොකද කිසිම එකක් සරල සංඛ්‍යාත්මක අනුපාත වලින් නෙමෙයි ඉන්නේ. සරල සංඛ්‍යාත්මක අනුපාත වලින් ඉන්න අය ඉන්නවා. නමුත් සියලු සංයෝග සරල සංඛ්‍යාත්මක අනුපාත වලින් නෙවෙයි ඉන්නේ. සංකීර්ණ අනුපාත වලින් ඉන්න කට්ටියක් ඉන්නවා. ඩෝල්ටන්ගේ මත 4 පදනම් කරගෙන ඩෝල්ටන් ආකෘතියක් ඉදිරිපත් කරා. ඒකට අපි කියනවා ඩෝල්ටන්ගේ පරමාණුක ආකෘතිය කියලා. ඒවයි ෆොටෝස් මම එවනවා ඔයගොල්ලන්ට. ඒකෙදි එයා නමක් දුන්න මේ ආකෘතියට ගොල්ෆ් බෝල ආකෘතිය කියලා. මේක නව නිර්දේශයට අලුතෙන් ආපු එකක්. ගොල්ෆ් බෝල ආකෘතිය. නම් මේ ගොල්ෆ් බෝල ආකෘතිය ඉදිරිපත් කරේ කවුද? ඩෝල්ටන්. ඒක විතරක් එහෙම මතක තියාගත්තම ඇති. ඊළඟට දැන් මේ ඩෝල්ටන් නම් දැන් කිව්වේ පදාර්ථය හැදිලා තියෙන්නේ පරමාණු වලින්. තවදුරටත් බෙදන්න බෑ පරමාණු. එහෙනම් දැන් මේ කතාව අපි දන්නවනේ වැරදි කියලා. මොකද අපි දන්නවා පරමාණු බෙදෙනවා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන බවට. උපපරමාණුක අංශුන් වලට බෙදෙනවා පරමාණු. පරමාණු තුල උපපරමාණුක අංශුන් ඉන්නවනේ. එහෙනම් කුඩාම එකකේ පරමාණු නෙවෙයිනේ. තවදුරටත් බෙදා වෙන් කළ නොහැකි කියන කතාව ඔක්කොම වැරදීනේ. එහෙනම් මේක දැන් පරමාණු තවදුරටත් බෙදන්න පුළුවන් කියන එක පෙන්වන්න විද්‍යාඥයෝ පරීක්ෂණ කරා. ඒකෙදි ප්‍රධානම කරපු පරීක්ෂණයක් තමයි මේ වායුන් යොදාගෙන වායු තුලින් විදුලිය සන්නායනය කිරීම. එහෙනම් පළවෙනි පරීක්ෂණය තමයි පදාර්ථය තුලින් විදුලිය යවලා බැලුවා. විදුලිය යැවීම. විද්‍යුතය සන්නායනය කරලා බැලුවා කොහොමද වෙන්නේ කියලා. පදාර්ථයේ විදියට පදාර්ථයේ වායුමය අවස්ථාව තමයි යොදාගත්තේ. මේකෙදි කරේ ක්‍රූක්ස් නල යොදාගෙන ඒ ක්‍රූක්ස් නල වලට ක්‍රූක්ස් නල හොයාගත්තේ කවුද? ක්‍රූක්ස් නල හොයාගත්තේ කවුද? ක්‍රූක්ස් නමම තියෙනවා. විලියම් ක්‍රූක්ස් තමයි මේක හොයාගත්තේ. හරිද? මේකේ ලොකු වෝල්ටේජ් එකක් දුන්නා. ලොකු විභවාන්තරයක් ලබා දුන්නා. ඉහළ වෝල්ටීයතාවය 50000ක වගේ ලොකු වෝල්ටේජ් එකක් දුන්නා. එතකොට මේ ක්‍රූක්ස් නල පරීක්ෂණය මගින් තමයි මේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන හොයාගන්න try කරේ. අපි මේ එක ගැන තමයි මුලින්ම කතා කරන්නේ. එතකොට මේ ධනාග්‍රය දෙන එකට කියන්නේ මොකද්ද? ඇනෝඩ්. මම මේවට කෙටි ක්‍රම දීලා ඇති මගේ කලින් ආපු ළමයිට. ඒ අයත් කීප දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. ඍණාග්‍රය කියන්නේ කැතෝඩය. මෙන්න මේ විදිහට ඉහළ වෝල්ටේජ් එකක් දීලා බැලුවා. බලලා ඒගොල්ලෝ නිරීක්ෂණ බැලුවා මොනවද පේන්න තියෙන්නේ කියලා.
එතකොට ඒකෙදි ඒගොල්ලෝ හොයාගත්ත දෙයක් තමයි මේ කැතෝඩේ ඉඳන් ඇනෝඩය දෙසට කිරණ විශේෂයක් ගමන් කරනවා කියලා හොයාගත්තා. ඒක හොයාගත්තේ මෙන්න මේ පැත්තේ කොළ පාටට හුරු ආලෝකයක් දක්නට ලැබීමෙන්. එතකොට මේ විදිහට ආලෝක පදම්බයක් දර්ශනය වීමෙන් ඒගොල්ලෝ හිතාගත්ත මොනවා හරි කිරණ විශේෂයක් කැතෝඩේ ඉඳන් ඇනෝඩය දෙසට පිට වෙනවා කියලා. මේ කැතෝඩයේ සිට ඇනෝඩය දෙසට යන කිරණ වලට කිව්වේ මොන කිරණ කියලාද? කැතෝඩ කිරණ කියලා කිව්වා. පැහැදිලිද? එහෙනම් කොහොම තමයි කැතෝඩ කිරණ හොයාගත්තේ. එතකොට ඊට පස්සේ පරීක්ෂණ කරාම හොයාගත්ත මේ කැතෝඩ කිරණ හැදිලා තියෙන්නේ ඍණාරෝපිත අංශු වලින් කියලා. කැතෝඩ කිරණ හැදිලා තියෙන්නේ ඍණ ආරෝපිත අංශු විශේෂයකින් කියලා හොයාගත්තා. ඊට පස්සේ මේ පිටවන කැතෝඩ කිරණ විවිධ පරීක්ෂණ වලට භාජනය කරා. ඒ විදිහට පරීක්ෂණ වලට භාජනය කරලා තමයි මේ කිරණ මගින් ඉලෙක්ට්‍රෝන සොයා ගැනීම සිද්ධ කරේ. මම ප්‍රධානව කතා කරනවා ඒ කරපු ප්‍රධාන පරීක්ෂණය ගැන. එහිදී ප්‍රධානව කරා මේ ඇනෝඩය විදියට සිදුරු සහිත සිදුරු තියෙන හිල් තියෙන ඇනෝඩයක් යොදාගත්තා. එතකොට මේ කිරණ එළියට යන්න පුළුවන් ඇනෝඩය හරහා. ඒ පිට වෙන කිරණ මුලින්ම යවුවා විද්‍යුත් ක්ෂේත්‍රයකින්. ධන ඍණ ක්ෂේත්‍රයකින් යවුවා. ධන ඍණ අග්‍ර තියෙන ධනාරෝපිත ඍණාරෝපිත ක්ෂේත්‍රයක් කරා යවුවා. ඊට පස්සේ චුම්බක ක්ෂේත්‍රයකින් යවුවා. උත්තර ධ්‍රවය දක්ෂිණ ධ්‍රවය තියෙන ක්ෂේත්‍රයකින්. එතකොට මේ කැතෝඩ කිරණ ඍණාරෝපිත නම් මොකද වෙන්නේ? කැතෝඩ කිරණ විද්‍යුත් ක්ෂේත්‍රයකින් යනකොට කැතෝඩ කිරණ ඍණාරෝපිත නම් ඔන්න කැතෝඩ කිරණ එනවා දැන් කිරණ. එතකොට මෙයා ඍණාරෝපිත නම් මෙයා ධනාග්‍රය දෙසට තමයි යන්නේ. එතකොට මේ ධනාග්‍රය දෙසට යනවා. ඊට පස්සේ මේක යනවා චුම්බක ක්ෂේත්‍රයකින්. එතකොට චුම්බක ක්ෂේත්‍රයක ඔයගොල්ලෝ දන්නවා ෆ්ලෙමින්ගේ වමත් රීතිය. මොන දිශාවටද මේක යන්නේ කියලා ඔයගොල්ලන්ට හදන්න පුළුවන්. එතකොට මේ විදිහට විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර වලින් ගියාම මේකේ අපගමනයක් සිද්ධ වෙනවා කියලා දැක්කා. ඒ කියන්නේ උත්තර ධ්‍රව දක්ෂිණ ධ්‍රව චුම්බක විද්‍යුත් ක්ෂේත්‍රයකින් යවුවහම මේ කිරණ ගමන් කර මාර්ගයේ වෙනසක් වුණා. එන මොනවා හරි හැලීමකට ලක් වුණා කියලා හොයාගත්තා. ඒ ගමන වෙනස් වෙන ප්‍රමාණයට තමයි අපි කියන්නේ අපගමනය වෙන ප්‍රමාණය. මේ අපගමනය වන එකටම තමයි කියන්නේ උත්ක්‍රමණය කියලා. උත්ක්‍රමණය. මේ උත්ක්‍රමණය පදනම් කරගෙන තමයි මේ සොයා ගැනීම වලට මාර්ගය පාදගත්තේ. ඒ කියන්නේ මේ කැතෝඩ කිරණ ගමන් මාර්ගයේ වෙනස් වෙච්ච ප්‍රමාණය, ඒ කියන්නේ උත්ක්‍රමණය වෙච්ච ප්‍රමාණය, අපගමනය වෙච්ච ප්‍රමාණය ප්‍රකාශ කරන්නේ E බෙදීම M විදියට. ඒ කියන්නේ අපි දන්නවා E කියන්නේ ආරෝපණය, M කියන්නේ ස්කන්ධය. එහෙනම් ආරෝපණයක් මෙන්ම ස්කන්ධයක් තියෙන කෙනෙක් යවුවාම තමයි මේ විදියට විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රවලදී අපගමනයක් සිද්ධ වෙන්නේ. මාර්ගයේ වෙනස් වීමක් සිද්ධ වෙන්නේ. නියුට්‍රෝනයක් යවුවොත් මොකද වෙන්නේ? නියුට්‍රෝන ආරෝපිත නැහැ. එහෙනම් කෙලින්ම යන උත්ක්‍රමණයක් සිද්ධ වෙන්නේ නැහැ. උත්ක්‍රමණයේ බිඳුව. නමුත් ආරෝපිත කදම්බයක් ගියොත් මොනවා හරි ගමන් මාර්ගයේ වෙනසක් සිද්ධ වෙනවා. ඒකට තමයි මේ අපි දැනගන්නේ වෙනස් වෙච්ච ප්‍රමාණය. එතකොට මේ ගමන් මාර්ගයේ වෙනස් වෙච්ච උත්ක්‍රමණය මැන්න මේ පරීක්ෂණය ගත්තොත් කැතෝඩ කිරණ පරීක්ෂණය ගත්තොත් මේ උත්ක්‍රමණය මැන්නේ ජේ.ජේ. තොම්සන් කියන විද්‍යාඥයා. එයා
ඊපෙදීමේ අනුපාතය හොයාගත්ත මේ කැතෝඩ කිරණ වලට අදාළව. ඒක ඉතින් ධන පැත්තට ගිය හින්දා මේක ඍණාරෝපිත අංශු විශේෂයක් කියලා කිව්වා. පැහැදිලිද? මේ ඍණාරෝපිත අංශු විශේෂය ඍණාරෝපිත අංශු විශේෂය ගැන විවිධ සොයා ගැනීම ඊට පස්සේ කරා. එතකොට මේ ඍණාරෝපිත අංශු විශේෂයට නමක් දුන්නා ඉලෙක්ට්‍රෝන කියලා. හොඳට අහගන්න මේ ටික ඉලෙක්ට්‍රෝනය කියලා නම් කරා. ඉලෙක්ට්‍රෝන කදම්බයක් කියලා මේ ඍණාරෝපිත අංශුන්. මේ ඍණාරෝපිත අංශු විශේෂයට නැත්තම් ඉලෙක්ට්‍රෝන කියන නම දුන්නේ කවුද? ස්ටෝනි කියන විද්‍යාඥයා තමයි මේ නම දුන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන කියන නම දුන්නේ කවුද? ස්ටෝනි. ඒ වගේම මෙතන E බෙදීම M අනුපාතය ගණනය කරේ කවුද? ජේ.ජේ. තෝම්සන් කියන විද්‍යාඥයා. එයා මේ E බෙදීම M අනුපාතයේ අගය හොයාගත්තා 1.76 වැඩි කිරීම 10^8 කූලෝම් ග්‍රෑමයට කියලා. මොකද ඉලෙක්ට්‍රෝන කියන්නේ ආරෝපණය කූලෝම් ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තාම ග්‍රෑමයට කූලෝම්. පැහැදිලිද? එතකොට මේ අගය E බෙදීම M අනුපාතය තමයි 1.76 වැඩි කිරීම 10^8 කියලා හොයාගත්තේ. ඊට පස්සේ පරීක්ෂණ මගින් ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය හොයාගත්තා. කවුද? ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය හොයාගත්තේ මිලිකන් කියන විද්‍යාඥයා. මිලිකන් හොයාගත්තා ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය. කීයද ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය? 1.6.2 වැඩි කිරීම 10^19 කූලෝම් කියලා. එතකොට හොඳට අහගන්න ඉලෙක්ට්‍රෝනයට නම දුන්නේ ස්ටෝනි. E බෙදීම M අනුපාතය හොයාගත්තේ ජේ.ජේ. තොම්සන්. ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය අගය හොයාගත්තේ මිලිකන් කියන විද්‍යාඥයා. පැහැදිලිද? එතකොට මේ අපි දැන් E බෙදීම M අනුපාතය දන්නවා, ආරෝපණය දන්නවා. මේක පදනම් කරගෙන සූත්‍රයට ආදේශ කරන්න පුළුවන් නේද? මොකද අපි E බෙදීම M අගය දන්නවා, ආරෝපණය දන්නවා. එහෙනම් E බෙදීම M සූත්‍රයට දාලා ස්කන්ධය ගණනය කරන්න පුළුවන්. සූත්‍රයෙන් තමයි ස්කන්ධය ගණනය කරේ. නැතුව ස්කන්ධය හොයාගත්තේ නැහැ. මේ විදිහට හොයාගත්ත ස්කන්ධය ආවා 9.1 වැඩි කිරීම 10^28 ග්‍රෑම් කියලා ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධය හොයාගත්තා. එහෙනම් ඒක හොයාගත්තේ E බෙදීම M අගය මගින් හා මිලිකන් මගින් හොයාගත්ත ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණයේ අගය සමීකරණයට ආදේශ කරලා තමයි ස්කන්ධය හොයාගත්තේ. ඇත්තටද එහෙනම් කොහොමද ඊළඟට මේ ඇතුලේ පුරවපු වායුවයි සාදලා තියෙන ද්‍රව්‍යයයි වෙනස් කර E බෙදීම M අගය මැනීමෙන් තමයි මේ ඉලෙක්ට්‍රෝන කියන්නේ සෑම දෙයකටම සෑම අංශුවකටම පොදු දෙයක් කියලා හොයාගත්තේ. පැහැදිලි නේද? ඒ ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඊට පස්සේ විද්‍යාඥයෝ මේ කැතෝඩ කිරණවල ಗುಣ පරීක්ෂා කරා. මේ ඉහළ වෝල්ටේජ් එක දුන්නු නලයේ පිටවන කිරණ විශේෂයක් පිටවනවා කියලා හොයාගත්තා. ඊට පස්සේ මේ පිටවන කිරණ විශේෂය ගමන් කරන මාර්ගය කැතෝඩේ ඉඳන් යන්නේ ඍණාග්‍රේ ඉඳන් යන්නේ කිරණ විශේෂය. මේ කිරණ විශේෂය ගමන් කරන මාර්ගයේ තියලා බැලුවා මොන හරි වස්තුවක්. මේ හොයාගත්ත හැටි නම් කුරුසයක් තියලා තිබ්බේ. ඒගොල්ලන්ට පෙනුණා මේ කුරුසියේ සෙවණැල්ල හරියටම එහා පැත්තේ ප්‍රතිවිරුද්ධ පැත්තේ මේ පැත්තේ ඇති වෙනවායි කියලා. ඒක හේවණැල්ල ඇති වෙනවායි කියලා පෙනුණා. අනේ ඒකෙන් ඒගොල්ලෝ නිගමනය කරා මේ විදිහට සෙවණැල්ලක් ඇති වෙන්නේ කොහොමද? මේ කැතෝඩ කිරණ සරල රේඛීයව ගමන් කරන හින්දා. එහෙනම් ඒකෙන් නිගමනය කරා කැතෝඩ කිරණ සරල රේඛීයව තමයි ගමන් කරන්නේ කියලා. ඒ නිගමනය ගත්තේ කොහොමද? ඒ ගමන් කරන මාර්ගය මොනවා හරි ලෝහමය අංශුවක් තියෙනවා. ඒගොල්ලෝ නම් තිබ්බේ කුරුසිය. රූම් පෙත් අකුණත් අපිට කියන්න පුළුවන්. ඔබ ඒ තියලා බලලා සෙවණැල්ල ඇතිවීමෙන් අපිට කියන්න පුළුවන්. කැතෝඩ කිරණ සරල රේඛීයව ගමන් කරන හින්දා තමයි මේ විදියට හරියටම ප්‍රතිවිරුද්ධ පැත්තේ සෙවණැල්ල ඇති වෙන්නේ කියලා. පැහැදිලිද? ඊළඟට කරේ මේ ගමන් කරන මාර්ගයේ තියෙනවා කැරකෙන්න පුළුවන් දෙයක්.
අතන රූම් පෙත්ත තිබ්බනම් රූම් පෙත්ත කැරකෙන්න බැරි විදිහට තමයි සම්බන්ධ කරලා තියන්න ඕනේ. ඊට පස්සේ කරේ ගමන් කරන මාර්ගයේ කැරකිය හැකි මොනවා හරි දෙයක් තියෙනවා. ප්‍රධානම රූම් පෙත්තක් කියලා හිතන්නකො අක්ෂයකට සම්බන්ධ කරලා භ්‍රමණය වෙන්නේ ඒක වටා කැරකෙන්න පුළුවන් වෙන තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මේ විදිහට රූම් පෙත්තක් සම්බන්ධ කරාම රූම් පෙත්ත කැරකෙනවා කියලා පෙනුණා. හරිද? ඒක කැරකෙන්නේ කොහොමද? මොනවා හරි දෙයක් කැරකෙන්න නම් ඒ එන එකට මොනවද තියෙන්න ඕනේ? භ්‍රමණයක් සිදුවීමට නම් ඒ එන කිරණ විශේෂයට මොනවද තියෙන්න ඕනේ? භ්‍රමණයක් වෙන්න නම් ඒ රූම් පෙත්තක් තියෙනවා නම් ඒක කැරකෙන්න නම් හබල් සකක් කියලා ගන්නකො. මේක අපේ නිර්දේශයේ තියෙන්නේ හබල් සකක් කියලා. හබල් සකක්. හබල් සකක් කියන්නේ ওই විදිහම රූම් පෙත්තක් වගේ එකක් තමයි. කැරකෙන්න පුළුවන්. එතකොට මොනවා හරි එකක් කැරකෙන්න නම් මේ එන කිරණ වලට තියෙන්න ඕන ලක්ෂණය මොකද්ද? අනිවාර්යයෙන්ම ප්‍රවේගයක් තියෙන්න ඕනේ. මොනවා හරි වේගයකින් කිරණ එන්න ඕන. අනිත් දේ ප්‍රවේගයක් විතරක් තිබිලා ඇතිද? අනිත් දේ තමයි ස්කන්ධයක් තියෙන්නත් ඕන. ඔය දෙකම තිබ්බොත් තමයි හබල් සකක් භ්‍රමණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ස්කන්ධයක් වගේම ප්‍රවේගයකුත් තියෙන්න ඕන. ස්කන්ධයක් ප්‍රවේගයේ ගුණිතයට අපි කියන්නේ මොකද්ද? ඒ කියන්නේ එන කිරණ වලට ගම්ම්‍යතාවයක් තියෙන්න ඕනේ කියලා හොයාගත්තා. එහෙනම් මේ කිරණ වලට ස්කන්ධයක් වගේම මොකද්ද තියෙන්නේ? ප්‍රවේගයක් තියෙනවා. ස්කන්ධයක් තියෙන ඒවට කියන්නේ මොකද්ද? අංශුවක් කියලා. ස්කන්ධයක් තියෙන එකට කියන්නේ අංශුවක් කියලා. ස්කන්ධ තියෙන ඕනම එකකට අපි කියනවා අංශුවක් කියලා. එහෙනම් මේකෙන් හොයාගත්ත ගුණය මොකද්ද? කැතෝඩ කිරණ වලට අංශුමය ගුණ තියෙනවා කියලා හොයාගත්තා. අංශුමය ගුණයක් තමයි ස්කන්ධය. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක 100%ක්ම නිගමනය හරි නෑ කියලා පස්සේ විද්‍යාඥයෝ ප්‍රකාශ කරා. 100%ක්ම නිවැරදි නොවෙන්නේ ඇයි? නිර්වද්‍ය නොවේ. ඇයි එහෙම ප්‍රකාශ කරේ? මේක ඇත්ත හබල් සකක් භ්‍රමණය වෙන්න නම් ස්කන්ධයක් ප්‍රවේගයක් තියෙන්න ඕන. හැබැයි ඒකෙන් 100%ක්ම අපට නිගමනය කරන්න බැරි ඇයි? හිතන්නකො මේකේ උෂ්ණත්වය ඉහළ ගියා කියලා පද්ධතිය. මොකද ඉහළ විභවාන්තරයක් ඉහළ වෝල්ටේජ් එකක් අපි දෙනවනේ. උෂ්ණත්වය ඉහළ යාම හින්දාද උෂ්ණත්වය ඉහළ යාම නිසාද හබල් සකක් භ්‍රමණය වෙන්න පුළුවන්. භ්‍රමණය විය හැකියි. එහෙනම් අපිට හරියටම කියන්න බෑ 100%ක්. හැබැයි වැඩි සම්භාවිතාවක් තියෙන්නේ ස්කන්ධයක් ප්‍රවේගයක් කියන මතය හරි කියන එකට. සමහරක් විද්‍යාඥයෝ මතයක් ඉදිරිපත් කරා මෙතන ඉහළ විභවාන්තරයක් දෙන හින්දා ඒ අධික උෂ්ණත්වයක් හට ගන්නවා. ඒ උෂ්ණත්වයෙන් හින්දාත් මේක භ්‍රමණය වෙන්න පුළුවන් කියලා හොයාගත්තා. ඊළඟට මේ ගමන් කරන කිරණ විද්‍යුත් ක්ෂේත්‍රයකට තියලා බලලා විද්‍යුත් ක්ෂේත්‍රයක් කියන්නේ ධන ඍණ අග්‍ර. ඒකෙදි හොයාගත්ත මේක කෙලින්ම ගියේ නැහැ ගමන් මාර්ගය වෙනස් කරේ නැහැ. ධනාග්‍රය දෙසට ආකර්ෂණය වෙනවා කියලා කිව්වා. ධනාග්‍රය දෙසට ආකර්ෂණය වේ. එහෙනම් මේක ධනාග්‍රය දෙසට ආකර්ෂණය වෙනවා නම් ඒකෙන් ගන්න පුළුවන් නිගමනය මොකද්ද? කැතෝඩ කිරණ ඍණ ආරෝපිත වේ කියලා නිගමනයක් ගත්තා. ඉතින් හරිනේ. ධනාග්‍රය දෙසට යනවා නම් ඍණාරෝපිත වෙන්න එපයි මේක. ඊළඟට කරේ මේක චුම්බක ක්ෂේත්‍රයකටත් තියලා බැලුවා. එහෙනම් විද්‍යුත් ක්ෂේත්‍රයේ ගුණය මොකක්ද? විද්‍යුත් ක්ෂේත්‍රයේ ගුණේ ධනාග්‍රය දෙසට ආකර්ෂණය. හොඳට මේ වචන මතක තියාගන්න. ආකර්ෂණය වේ. මේ කිරණම චුම්බක ක්ෂේත්‍රයකට යවුවොත් ඒ කියන්නේ උත්තර දක්ෂිණ ධ්‍රව තියෙන එකක් කරා ගියොත් මේක ඇත්තටම ත්‍රිමාණව කතා කරන්න ඕන දෙයක්. මේක බලන්න. මේක ඍණාරෝපිතයි. ඒ කියන්නේ ධාරාවක් ගමන් කරනවා වගේ නේද? ඍණාරෝපිත අංශු ප්‍රමාණයක් ගමන් කරනවා කියන්නේ මොකක්ද?
ධාරාවක් ගමන් කරනවා කියන්නේ ධාරාව ඊට ප්‍රතිවිරුද්ධ දිශට ගමන් කරනවා වගේ. එහෙනම් ඔයගොල්ලෝ දන්නවා මෙන්න චුම්බක ක්ෂේත්‍රය N සිට S ට. චුම්බක ක්ෂේත්‍රයේ දිශාව චතුදා. ෆ්ලෙමින්ගේ වමත් රීතිය මතකද? ධාරාවක් ගෙන යන සන්නායකයකට ධාරාවක් ගෙන යන සන්නායකයට ලම්බකව චුම්බක ක්ෂේත්‍රයක් ඇති විට ඒ ධාරාව ගෙන යන සන්නායකයට බලයක් ඇති වේ කියලා ඔයගොල්ලෝ ගණන් හදන්නේ. එහෙනම් මේක මොකද්ද වෙන්නේ? මෙහෙම ගියාට ලම්බක පැත්තට ඒ කියන්නේ මේක ගෙලින් ගියා නම් මේක ඇතුළට යනවා ලම්බකව. ඒ කියන්නේ අභිලම්බව උත්ක්‍රමණය වේ. මේක ආකර්ෂණීය වේ කිව්වොත් වැරදි. මෙතන වෙන්නේ මේ පද්ධතියට ලම්බකව තමයි එයා වෘත්තාකාර පතයකට හැරෙන්නේ. මෙහෙම ගිහපු එක මෙහෙම වෘත්තාකාර පතයකට යනවා. පැහැදිලි නේද? ඒකත් ගමන් මාර්ගය වෙනස් වෙනවා. හැබැයි ගමන් මාර්ගය වෙනස් වුනේ මෙතන වගේ ආකර්ෂණයක් සිද්ධ වෙලා නෙවෙයි. ඒ ගමන් කරපු මාර්ගයට අභිලම්බව උත්ක්‍රමණය වීමක් තමයි වෙන්නේ ෆ්ලෙමින්ගේ වමත් රීතියට අනුව. පැහැදිලිද? මේ වෙච්ච උත්ක්‍රමණ පදනම් කරගෙන අවසාන උත්ක්‍රමණයට තමයි අපි ඊ බෙදීමෙන් කියලා කිව්වේ. එහෙනම් උත්ක්‍රමණය කියන්නේ මොකද්ද? උත්ක්‍රමණය කියන්නේ ඊ බෙදීම m. එහෙනම් මේ ඊ බෙදීම m අනුපාතය මේ විදිහට උත්ක්‍රමණයක් වෙන්න නම් එතනනුත් පේනවා ආපු කිරණ වලට ආරෝපණයක් තියෙන්නත් ඕන. ඒ වගේම ස්කන්ධයක් තියෙන්නත් ඕන කියලා එතනින් හොයාගත්තා ඊ බෙදීමේම අනුපාතය මගින්. මේ ඊ බෙදීමේම අනුපාත මතය පළමුව ඉදිරිපත් කරේ මේක සොයාගන්න මූලිකම උදව් වුණේ ජේ.ජේ. තොම්සන්. හරිද? එහෙනම් ඊළඟට තමයි මේ විවිධ වායුන් පිරවුව කැතෝඩ කිරණ නලයට. විවිධ වායුන් පිරවුවද විවිධ වායුන් යෙදුවද මොකද්ද පෙනුනේ? ඊ බෙදීම m නියතයි කියලා හොයාගත්තා. එහෙනම් ඇතුළේ මොන වායුව තිබ්බත් ඊ බෙදීමෙන් එකම වුණා. ඒකෙනුත් ප්‍රකාශ කරන්න පුළුවන් වුණා. එහෙනම් මේ හොයාගත්ත අංශුව මේ හොයාගත්ත ඉලෙක්ට්‍රෝන සෑම දෙයකටම පොදු අංශුවක් කියලා නිගමනය කරන්න පුළුවන් වුණා. ඊළඟට මම කතා කරපු දෙයක් තමයි නැවත මතක් කරන්නේ ඊ බෙදීමෙන් අනුපාතයක හොයාගත්තා ආරෝපණය හොයාගත්තා ඊ බෙදීමෙන් නම් හොයාගත්ත 1.76 වැඩි කිරීම 10 ඍණ 8යි කූලෝම් ග්‍රෑමයට කියලා ජේ.ජේ. තොම්සන් විසින් හොයාගත්තා ඊ බෙදීම අනුපාතය ගැන. ඊට පස්සේ ආරෝපණය හොයාගත්තා 1.6 බිඳුව 2 වැඩි කිරීම 10 ඍණ 19යි කියන කූලෝම්. ඊට පස්සේ ස්කන්ධය සමීකරණයට ආදේශ කරලා හොයාගත්තා. ස්කන්ධය හොයාගත්තා 9.1 වැඩි කිරීම 10 ඍණ 28යි ග්‍රෑම් කියලා. මේක කිලෝග්‍රෑම් කරනවා 9.1 වැඩි කිරීම 10 ඍණ 31යි කිලෝග්‍රෑම් කියලා හොයාගත්තා. පැහැදිලිද? මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ස්කන්ධය ගණනය කරාම ඒක පෙනුණා හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධයෙන් මේ යගේ හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධයෙන් කියන්නේ හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධයෙන් භාගයක් විදිහට ප්‍රකාශ කරා 1837න් එකක් කියලා හොයාගත්තා. මේ ආරෝපණය ගත්තොත් මේ යගේ තියෙන්නේ මේක සාපේක්ෂව කතා කරොත් මේක තමයි කුඩාම අංශුව කියලා විදිහට අරගෙන මේක සාපේක්ෂ ආරෝපණය 3.1යි කියලා ප්‍රකාශ කරා. එහෙනම් ඉලෙක්ට්‍රෝන සාපේක්ෂ ආරෝපණය කීයද? 3.1. ස්කන්ධය ගත්තොත් හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධයෙන් කීයද? හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධයෙන් 1837න් එකක්. ඕවනම් පොඩ්ඩක් මතක තියාගන්න. ධන කිරණ සොයා ගැනීම මගින් තමයි ඊළඟට මේ ප්‍රෝටෝන සොයා ගැනීමට දායක වුණේ. එතකොට මේකෙදිත් කලින් වගේම ක්‍රූක්ස් නලයක් තමයි යොදාගත්තේ. ඇනෝඩ කැතෝඩ තියාගත්ත ඉහළ වෝල්ටේජ් එකක් දුන්නා. ලක්ෂයක 50000 ලක්ෂය 4ක ඉහළ වෝල්ට් එකක් දෙනවා. වෝල්ටේජ් එකක් දෙනවා. ඒතර කලින් නම් ඇනෝඩයේ පැත්තේ තමයි කොළ පාට දිලිසුමක් ඇතිවීමෙන් කැතෝඩ කිරණ හොයාගත්තේ. මෙතනදි කරේ ඇනෝඩේ ඉඳන් කිරණක් පිට වෙනවාද කියලා තමයි ඒගොල්ලෝ බැලුවේ. හැබැයි පරීක්ෂණ කරද්දී බලද්දී නම් පෙවුන්නේ ඇනෝඩේ ඉඳන් කිරණක් පිට වෙනවා කියලා. ඊට පස්සේ කරේ මේ කැතෝඩයේ විදියට කැතෝඩය පිදුරු සහිත කැතෝඩයක් යොදාගත්තා. ඇනෝඩය කියන්නේ ධනාංගයෙන් සම්බන්ධ වෙන එක.
කැතෝඩය ඍණාත්මක සම්බන්ධ. එතකොට මේ කැතෝඩය සිදුරු යොදා ගත්තහම කැතෝඩය විදියට සිදුරු සහිත කැතෝඩයක් යොදා ගත්තාම පෙනුණා මේ පැත්තේ තියෙනවා කියලා රතු පාටට හුරු එළියක්. පැත්ත රතු පාටට හුරු එළියක්. ඒ කියන්නේ රක්ත තත්ත්ව විද්‍යාවෙන් රතු පාට. අන්න ඒ වගේ රතු පැහැට දිලිසුමක් පෙනුණා. මෙන්න මේ දිලිසුම ඇති කරන්න හේතු වෙච්ච කිරණ ප්‍රකාශ කරා ගෝල්ස්ටයින් විද්‍යාඥයෙක් හිටියා. එයා මේ කිරණ පිළිබඳව අදහස් දැක්වුවා. එයා කිව්වා මේ කැතෝඩයේ සිදුරු තුලින් ගමන් කරන මේ කිරණ ඇනෝඩයෙන් පිට උනේ. එයා මේ ඇනෝඩේ ඉඳන් ආවයි කියලා එයා නිගමනය කරලා එයා ප්‍රකාශ කරා මේ කිරණ වලට නාල කිරණ කියලා. නාල කිරණ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ කිරණ වලට නාල කිරණ කියලා කිව්වේ කවුද? ගෝල්ස්ටයින්. ගෝල්ස්ටයින් කියන විද්‍යාඥයා තමයි නාල කිරණ හොයාගත්තේ. හැබැයි ඇත්තම කතාව මොකද? මේ නාල කිරණ හටගන්නේ ඇනෝඩයෙන්ද? ඇනෝඩයෙන් අට නොගනී. එහෙනම් කොහොමද මේ නාල කිරණ ඇති වෙන්නේ? ඇත්තටම මේ නාල කිරණ ඇති වෙන්නේ ඇතුලේ තියෙන වායුව, ඇතුලේ පුරවපු වායුව කිරණ මගින් ශක්තිය මගින් අයනීකරණය වෙනවා. ඒක පොඩ්ඩක් මම පැහැදිලි කරන්නම්. හිතන්නකෝ අපි හයිඩ්‍රජන් වායුව පිරවුවා කියලා. ඇතුලේ හයිඩ්‍රජන් වායුව පුරවලා තියෙනවා. එතකොට තියෙන ශක්තිය මගින් මොකද වෙන්නේ? හයිඩ්‍රජන් වායුව හයිඩ්‍රජන් පරමාණු බවට පත් වෙනවා. එහෙනම් ඔන්න ඉන්නේ හයිඩ්‍රජන් පරමාණු. හයිඩ්‍රජන් වල පළවෙනි ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝනය මොකද කරන්නේ? ශක්තිය උරාගෙන මොකද කරන්නේ? ඉහළ ශක්ති මට්ටම් වලට ගමන් කරනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝනය ඉහළ ශක්ති මට්ටම් වලට ගමන් කරලා පහළ මට්ටම් වලට වැටීම පදනම් කරගෙන තමයි ඔයගොල්ලන්ට අපි හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය කතා කරන්නේ. නමුත් මෙතනදී මේ ලබා දෙන ශක්තිය හේතුවෙන් මේ ඉලෙක්ට්‍රෝනය නැවත මුල් පළවෙනි ශක්ති මට්ටමට එන්න බැරි නම් සම්පූර්ණයෙන් ඉවත් කරොත් නෂ්ටියේ බලපෑමට හසු නොවන විදියට නෂ්ටියේ බලපෑමෙන් සම්පූර්ණයෙන් ඉවත් කරොත් අපි ඒකට මොකද්ද කියන්නේ? අයනීකරණය වෙනවා කියලා. අපි මේ ඉලෙක්ට්‍රෝනේ සම්පූර්ණයෙන් ඉවත් කරනවා. එතකොට හැදෙන්නේ මොකද්ද? ධන අයන. එහෙනම් අර වායුවෙන් හැදෙන්නේ මොනවද? ධන අයන හැදෙනවා ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන්ම ඉවත් කළා. එතකොට මේ හැදුණු ධන අයන මොකද කරන්නේ? හැදුණු ධන අයන ඍණ කැතෝඩයේ දෙසට යනවා. ඒ ධන ඍණ ආකර්ෂණය යන ඒ විදිහට තමයි මේ නාල කිරණ ඇදලා තියෙන්නේ. එහෙනම් මේ නාල කිරණ ඇති වෙන්නේ කොහොමද? ඇතුලේ පිරවපු වායුව අයනීකරණයෙන් සෑදුණු අයන තමයි මේ කැතෝඩයේ දෙසට ගමන් කිරීම සිද්ධ කරන්නේ. එහෙනම් මේකින්ද මේකටම කිව්වා ධන කිරණ කියලා. මේ නාල කිරණ වලටම පස්සේ කිව්වා ධන කිරණ කියලා. එහෙනම් මං අහන ප්‍රශ්නේ මේ ධන කිරණ සෑම අංශුවකටම පොදු එක්කෙනෙක්ද? පොදු නැහැ. මොකද ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරාට පස්සේ ඉන්නේ ප්‍රෝටෝනයක් විතරද? නමුත් ඇතුලේ හයිඩ්‍රජන් වායුව පිරවුවොත් හයිඩ්‍රජන් පරමාණුව කියන්නේ ප්‍රෝටෝනියම් 1 ඉලෙක්ට්‍රෝන 1 ප්‍රෝටෝන 1 නියුට්‍රෝන නැහැ. ඇතුලේ හයිඩ්‍රජන් පිරවුවොත් විතරමයි අපට ප්‍රෝටෝන සොයා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ප්‍රෝටෝන සොයාගත හැක්කේ කොහොමද? හයිඩ්‍රජන් වායුව පිරවූ විට පමණි. මොකද හයිඩ්‍රජන් වායුවනේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුණාම ප්‍රෝටෝනයක් විතරක් ඉන්නේ. පැහැදිලිද? එහෙනම් ඇතුලේ H2 පිරවුවොත් විතරයි අපට මේ ප්‍රෝටෝනේ සොයා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේකේ ඇතුලේ පුරවන වායුව අණුව වෙනස් වෙනවා මොකද්ද? ඊ බෙදීමේ අනුපාතය. ඇයි? ආරෝපණ ස්කන්ධ වෙනස් වෙනවනේ. ඇයි? පොදු අංශුවක් නෙවෙයිනේ. හයිඩ්‍රජන් පිරවුවොත් විතරයිනේ අපිට මෙතන ප්‍රෝටෝනම සොයා ගන්න පුළුවන් වෙන්නේ. ධනාරෝපිත හරියටම ප්‍රෝටෝනේ. මේක එහෙනම් ගුණාකාර වලින් තමයි ආරෝපණ ස්කන්ධ ඉන්නේ.
ඇයි හයිඩ්‍රජන් වල විතරයි ප්‍රෝටෝන එකක් ඉන්නේ. පැහැදිලි නේද උදරම? එහෙනම් මෙතනදී මේගොල්ලෝ හොයාගත්ත පරීක්ෂණේ නීවැදීමෙන් හෙව්වහම පෙවුණා වායුවෙන් වායුවට වෙනස් වෙනවා. එහෙනම් නිගමනය කරා මේක වායු අණු වෙනස් වෙන එක්කෙනෙක්. පොදු එක්කෙනෙක් නෙමෙයි කියලා. හැබැයි පස්සේ පරීක්ෂණ කරද්දි තේරුණා මේක ස්කන්ධේ ගුණාකාර වලින් තමයි එන්නේ. ආරෝපණ වල ගුණාකාර වලින් තමයි එන්නේ. එහෙනම් ඒකෙන් නිගමනය කරා මේ ඉන්න ප්‍රෝටෝන මොනවා හරි ගුණාකාර වලින් යොදන වායු අණුව වෙනස් වෙනවා කියලා. ඒ කියන්නේ ප්‍රෝටෝන කිහිපයක් ඉන්නවා කියලා හොයාගත්තා. ඒ නිගමනයට ආයේ පස්සේ මුලින්ම ඊ බෙදීමෙන් හෙව්වහම ඊ බෙදීමෙන් එකිනෙකට වායු අණුව වෙනස් වෙද්දී හැම එකටම පොදු නෙවෙයි කියලා තමයි මුලින් ප්‍රකාශ කරේ. හැබැයි පස්සේ බලනකොට තේරුණා මේකේ ස්කන්ධ ආරෝපණ යම් ගුණිත වලින් තමයි වැඩි වෙන්නේ. මොනවා හරි ගුණාකාර විදියට වෙනස් වෙන්නේ. මොනවා හරි ගුණාකාර විදියට වෙනස් වෙනවා නම් ඒ ප්‍රෝටෝන කිහිපයක් ඉන්න හින්දානේ ඒක වෙන්නේ. අන්න ඒ නිගමනය පදනම් කරගෙන තමයි මේ විදියට හොයාගත්තේ ප්‍රෝටෝන. පැහැදිලිද? හරි. ඔන්න දැන් අපි කතා කරන්න යන්නේ මේ ධන කිරණවල ಗುಣ ගැන. මොකද ධන කිරණත් කලින් වගේම පරීක්ෂණ වලට භාජනය කරා. එහෙනම් ඊට පස්සේ විද්‍යාඥයෝ කරේ අර කලින් වගේම පරීක්ෂණ පැවැත්තුවා මේ ධන කිරණවල ಗುಣ හොයාගන්න. ඒ පරීක්ෂණවලදී මුලින්ම කරපු දේ තමයි අර කලින් විදියටම මොනවා හරි කුරුසියක් තිබ්බා. මොනවා හරි වස්තුවක් තිබ්බත් සෙවණැලි ඇති කරන්න පුළුවන්. එතකොට ඒ විදියට හරියටම ප්‍රතිවිරුද්ධ පැත්තේ සෙවණැල්ලක් ඇති වුණාම නිගමනය කරා මේ ධන කිරණ මොකද සරල රේඛීයව ගමන් කරනවා කියලා. සරල රේඛීයව ගමන් කරයි. ඒක ගන්න හේතුව තමයි සෙවණැලි ඇති කිරීම. ඊළඟට හබල් සකස් තියලා බැලුවා. රූම් පෙත්තක් වගේ භ්‍රමණය විය හැකි වස්තුවක් තියලා බැලුවා. රූම් පෙත්ත තිබ්බම ඒක කැරකුණා. ඒකෙන් නිගමනය කරා නැවත එනම් මේකට ගම්‍යතාවයක් තියෙනවා කියලා. කලින් වගේම ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගුණ කියන්නේ ස්කන්ධයක් වගේම ප්‍රවේගයකුත් තියෙනවා කියලා නිගමනය කරා. ඊට පස්සේ මේක යවුවා විද්‍යුත් ක්ෂේත්‍රයකින් ධන ඍණ ක්ෂේත්‍රයක් කරහා යවුවා. එතකොට මේ කිරණ ඍණ ආරෝපිත තහඩුව දෙසට ආකර්ෂණය වුණා. එහෙනම් ඒකෙන් නිගමනය කරා මේක ධන ආරෝපිතයි කියලා. ඊට පස්සේ විද්‍යුත් ක්ෂේත්‍රයකින් යවුවහම කලින් වගේමයි. හැබැයි විද්‍යුත් ක්ෂේත්‍රයේ නම් ආකර්ෂණය ධන ආරෝපිත දෙසට ආකර්ෂණය තමයි වෙන්නේ. එහෙනම් චුම්බක ක්ෂේත්‍රයකින් යවුවහම මොකද වෙන්නේ? අභිලම්බව උත්ක්‍රමණයක් වෙන්නේ. අභිලම්බව උත්ක්‍රමණය වේ. හැබැයි ඉලෙක්ට්‍රෝන නැත්නම් කැතෝඩ කිරණ උත්ක්‍රමණය වෙච්ච දිශාවට ප්‍රතිවිරුද්ධ දෙසට තමයි මෙතනදී උත්ක්‍රමණය වෙන්නේ. මොකද ධාරාව කියන්නේ ධනාරෝපිත අංශුන් ගමන් කරන එකනේ. ධාරාවේ දිශාව වෙනස් වෙනවනේ කැතෝඩ කිරණයි ධන කිරණයි යනකොට. මොකද අපි ධාරාවක් කියලා සමගන්නේ ධන පැත්ත. ධනෙන් ඍණ. ඍණ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවන අපි ධාරාව කියලා ගන්න. එහෙනම් මේකේ ධාරාවේ දිශාව ප්‍රතිවිරුද්ධ වෙන හින්දා අර ඇති වෙච්ච ලම්බකව ඇති වෙච්ච චලිතය ප්‍රතිවිරුද්ධයි. ඒකෙන් තමයි අභිලම්බ උත්ක්‍රමණය වුණත් කැතෝඩ කිරණ ඍණ කිරණ උත්ක්‍රමණය වෙච්ච පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි හරියට මේක අභිලම්බ උත්ක්‍රමණය වෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ මෙයාගේ ඊ බෙදීම m අනුපාතය ගණනය කරා. ඒක මැනගත්තා. එතකොට ඊට පස්සේ මෙයාගේ ආරෝපණය හොයාගත්තා. ආරෝපණය මෙයාගෙත් වෙනුණා 1.6.2 10 කියලාම. හැබැයි මේක ඍණ තහඩුව දෙසට ගිය හින්දා මේක ධන ආරෝපිත අංශුවක් කියලා ගත්තා. මෙයාගේ සාපේක්ෂව ප්‍රකාශ කරොත් මෙයාගේ සාපේක්ෂ ආරෝපණය ධන 1යි කියලා ප්‍රකාශ කරා. පැහැදිලිද? ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය අගයටම සමාන හැබැයි ලකුණෙන් ප්‍රතිවිරුද්ධ. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිත මේක ධන ආරෝපිත. මේකේ ස්කන්ධය හොයාගත්තා. ස්කන්ධය ප්‍රකාශ කළා හයිඩ්‍රජන් පරමාණුවක
ස්කන්ධය මෙන් 1840 ගුණයක් කියලා ප්‍රකාශ කරා. එහෙනම් මේක හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය මෙන් 1840ක ගුණයක්. මේක ස්කන්ධයේ ග්‍රෑම් වලින් ප්‍රකාශ කරොත් ප්‍රකාශ කරා 1.6 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් කියලා. මේක අපට ඕනනම් පුළුවන් කිලෝග්‍රෑම් වලින් දෙන්න 1.6 වැඩි කිරීම 10 ඍණ 27ක් විදියට කිලෝග්‍රෑම් වලින්. දැන් මම විශේෂයෙන් අලුත් කරුණක් කතා කරන්න යනවා මේ ඊ බෙදීමේම අනුපාතය ගැන. අපි දන්නවා විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර වලින් යවුවාම මේ ඊ බෙදීමෙන් තමයි උත්ක්‍රමණය කියන්නේ. ඊ බෙදීම m අගය වැඩි නම් උත්ක්‍රමණය වැඩි. එහෙනම් අපි එවනවා කියලා හිතන්නකො ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ඔන අංශු තුන එවනවා. මෙතනින් නියුට්‍රෝන කෙලින්ම ගමන් කරනවා. මොකද නියුට්‍රෝන කියන්නේ ස්කන්ධයක් විතරක් තියෙන ආරෝපණයක් නැති අංශුවක්. ඒක කෙලින්ම ගමන් කරන ගමන් මාර්ගය වෙනස් කරන්නේ නැහැ. හැබැයි අපි මේකට ඉලෙක්ට්‍රෝන එවුවොතින් මේක අභිලම්බව උත්ක්‍රමණය වෙනවා. ලම්බකව යනවා නම් ඒක මෙහෙම ඇඳලා තියෙන්නේ ලම්බකව යන්නේ. මීට ප්‍රතිවිරුද්ධ දෙසට උත්ක්‍රමණය වෙන්නේ කවුද? මීට ප්‍රතිවිරුද්ධ දෙසට උත්ක්‍රමණය වෙනවා ප්‍රෝටෝන. හැබැයි උත්ක්‍රමණය වැඩි කාගේද? උත්ක්‍රමණය වැඩි වෙන්නේ ඉලෙක්ට්‍රෝනේ. ඇයි ඉලෙක්ට්‍රෝනේ උත්ක්‍රමණය වැඩි වෙන්නේ? හේතුව උත්ක්‍රමණය කියන්නේ ඊ බෙදීමෙන් නම් ස්කන්ධයේ අඩු ඉලෙක්ට්‍රෝනේනේ. එහෙනම් උත්ක්‍රමණය වැඩිම කාගේද? උත්ක්‍රමණය වැඩිම ඉලෙක්ට්‍රෝනේ. උත්ක්‍රමණය අඩුම වෙන්නේ ප්‍රෝටෝනේ. උත්ක්‍රමණයක් ඇත්තෙම නැත්තේ. උත්ක්‍රමණයක් නැහැ. උත්ක්‍රමණය ශුන්‍ය වෙන්නේ නියුට්‍රෝනේ. උත්ක්‍රමණය නියුට්‍රෝනේ ශුන්‍ය වෙන්නේ ආරෝපණයක් නැතිවීම හින්දා. ඊළඟට අපි කතා කරෝතින් පතයේ අරය ගැන. මොකද මේගොල්ලෝ ගමන් කරන්නේ වෘත්තාකාර පතවල තමයි විලම්භ ගමන් කරන්නේ. වෘත්තාකාර පතයේ අරය වැඩිම කාගේද? අරය වැඩිම වෙන්නේ උත්ක්‍රමණය අඩුම කෙනාගේ. හොඳට මතක තියාගන්න. උත්ක්‍රමණය වැඩිම කෙනාගේ අරය අඩුයි. ගමන් කරන පතයේ අරය අඩු වෙනවා. පැහැදිලිද? ඔතනින් ප්‍රශ්න එන්න පුළුවන්. පිටියට ප්‍රශ්න පත්‍රවල මෙතනින් ප්‍රශ්න නිතරම ඇවිල්ලා තියෙනවා. අපේ නිර්දේශයේ තාම මෙතනින් ප්‍රශ්න ඇවිල්ලා නැහැ. එහෙනම් අපි ඊළඟට කතා කරන්න යන්නේ පරමාණුක නෂ්ටිය පිළිබඳ ආකෘති. පරමාණුක නෂ්ටිය පිළිබඳ ආකෘති තමයි කතා කරන්න යන්නේ. මෙතනදී මුලින්ම ආකෘතියක් ඉදිරිපත් කරේ රදර්ෆර්ඩ්. රදර්ෆර්ඩ් මොකද්ද කරේ? රදර්ෆර්ඩ්ගේ රන්පත් පරීක්ෂාව. මේකට කර දෙන්න කවුද? මේක රදර්ෆර්ඩ්ගේ ගෝලයෝ දෙන්නෙක් උච්ච කවුද? ගයිගර් හා මස්ඩන් තමයි මේකට උදව් කරේ. ගයිගර් හා මස්ඩන්. මෙන්න මෙතනින් MCQ ඇවිල්ලා තියෙනවා. මෙතනින් සමහර ක්‍රමයකට ප්‍රශ්න තියෙන තැනක් මේක. රන්පත් පරීක්ෂාව කලින් අවුරුදු වල එකපාරක උත්තරේ ගත්තා රන්පත් පරීක්ෂාව කරේ රදර්ෆර්ඩ් කියලා. පස්සේ අවුරුද්දක ගත්තා ගයිගර් හා මස්ඩන් කියලා. ඇත්තටම මේ පරීක්ෂණය කරේ ගයිගර් හා මස්ඩන්. ඒ දෙන්නව අධීක්ෂණය කරේ දෙන්නයි ගුරුවරයා තමයි රදර්ෆර්ඩ්. හරිද? ඒතකොට ප්‍රශ්නයක් ඇහුවොත් ගයිගර් හා මස්ඩන් තමයි මේ පරීක්ෂණය ඇත්තටම සිද්ධ කරේ. එයාගේ සහායකයෝ දෙන්න ගයිගර් හා මස්ඩන්. නැත්නම් එයාගේ ශිෂ්‍යයෝ දෙන්න. මෙතනදී කරේ රික්තකයක් යොදාගත්තා. රික්තකයක් තියෙන ප්‍රදේශයක්. රික්තකයක් කියන්නේ ඇතුලේ තියෙන වායුව කොහොම ඉවත් කරපු අවකාශයක් තමයි රික්තකයක් කියන්නේ. මේකට යොදාගත්තේ රික්තකයක්. මේ රික්තකයේ යොදාගත් එක ආවරණය කරලා තියෙනවා තුනී තහඩුවකින්. මේක
ප්‍රතිදීප්ත තහඩුවකින් තමයි ඇත්තටම ආවරණය කරලා තියෙන්නේ. මේකට අපි කියනවා වෘත්තාකාර ප්‍රතිදීප්ත තිරයක්. ප්‍රතිදීප්ත තිරයක් කියන්නේ මොකක්ද? මොන හරි කෙනෙක් ඇවිල්ලා මේකේ වැදුනහම ආලෝක ලප ඇති කරනවා. ඒක ආලෝක ලප ඇති කිරීමෙන් අපිට නිරීක්ෂණයක් දෙනවා මොන හරි කෙනෙක් වැදුනා කියලා. මේකෙදි කරේ මෙතනදී යොදාගත්ත විකිරණශීලී ප්‍රවාහකයක්. ඒ කියන්නේ විකිරණශීලී ප්‍රභවය මේ ප්‍රභවයෙන් කරන්නේ ඒ විකිරණ විදින එක. ඒ කියන්නේ විකිරණ විදින ගන්න එක. තුවක්කුවක් තමයි මෙතන තියෙන්නේ. මේකෙන් විකිරණ විදියට ප්‍රධානම ඇල්ෆා අංශු තමයි නිකුත් කරන්නේ. මේක කියන්නේ ඇල්ෆා අංශු විදින තුවක්කුවක් කියලා හිතන්නකෝ. දැන් මෙයා ඇල්ෆා අංශු මෙහෙම කිරණ විදියට විදිනවා. එතකොට මේකේ මැද තියලා තිබ්බා තුනී රන් පත්‍රයක්. මේක අපිට ඇසට පේන්නේ තුනී රන් පත්‍රය. එතකොට මේ තුනී රන් පත්‍රය හැදලා තියෙන්නේ මොනවයින්ද? රත්රන් පරමාණු වලින්. මේක හැදලා තියෙන්නේ රත්රන් පරමාණු වලින්. එතකොට අපි දන්නවා පරමාණුවේ මධ්‍ය නෂ්ටියක් ඉන්නවා ඇත්තටම. හැබැයි තාම ඒවා හොයාගෙන නැහැ. මධ්‍ය නෂ්ටියක් තියෙනවා, පරමාණු අතර හිස් අවකාශ තියෙනවා. පරමාණුවේ ගොඩක් හිස් නෂ්ටිය විතරයි ස්කන්ධයක් තියෙන ප්‍රදේශයකට තියෙන්නේ. එතකොට මෙයා මේ විදිහට විකිරණශීලී ප්‍රභවයෙන් විදිනකොට එයාට පෙනුණා ඉතා විශාල ප්‍රමාණයක් 90 ගාණක්ම 98ක් විතරම ගමන් මාර්ගය වෙනස් කරන්නේ නැහැ කියලා. කියන්නේ අංශු බහුතරය පළවෙනි නිරීක්ෂණය තමයි අංශු බහුතරය ගමන් මාර්ගය වෙනස් නොකරයි. ඇයි එහෙම නිගමනයක් එහෙම නිරීක්ෂණයක් දක්නට ලැබුණේ? අංශු විශාල ප්‍රමාණයක් ගමන් මාර්ගය වෙනස් නොකර ගමන් කරන්න හේතුව මොකක්ද? හේතුව මොකක්ද ඒකට? ප්‍රධාන හේතුව තමයි පරමාණුක වැඩි ප්‍රමාණයක් හිස්. පරමාණුක වැඩි ප්‍රමාණයක් හිස් අවකාශ තමයි තියෙන්නේ. අනිත් හේතුව පරමාණු අතර හිස් අවකාශ පැවතීම. එන පරමාණු ඇතුළෙනුත් යනවා. ඒ අතර තියෙන හිස් අවකාශ වලින් කිරණ ගමන් කරනවා. පරමාණුයේ වැඩි කොටසක් හිස් වීමයි පරමාණු අතර හිස් අවකාශ පැවතීමයි තමයි හේතුව. පැහැදිලිද? එහෙනම් මේ විදිහට පරමාණුයේ වැඩි කොටසක් හිස් වීමයි පරමාණු අතර හිස් අවකාශ පැවතීමයි හින්දා වැඩි ප්‍රමාණයක් ගමන් මාර්ගය වෙනස් නොකරම ගියා. හැබැයි ඒගොල්ලන්ට පෙවුණා ඉතා සුළු ප්‍රමාණයක් මෙහෙම වැදිලා ගමන් මාර්ගය වෙනස් වෙනවා. කියන්නේ මේකේ නෂ්ටිය පැත්තෙන් ඇදුනොත් මොකද වෙන්නේ? පැත්තට යනවා. පැහැදිලිද? ඉතා සුළු ප්‍රමාණයක් ගමන් මාර්ගය වෙනස් කරනවා. එහෙනම් ඊළඟ එකට හේතුව මොකක්ද? මේ විදිහට ඉතා සුළු ප්‍රමාණයක් ගමන් මාර්ගය වෙනස් කිරීමට හේතුව කුමක්ද? ඒකට හේතුව තමයි අර අංශුමය ප්‍රදේශයේ ස්කන්ධයක් තියෙන ප්‍රදේශය ඉතා සුළු අවකාශයකට සීමා වීම. ඒකෙන් ගත්ත නිගමනය එහෙනම් අර මධ්‍ය ශක්තිමත් කොටස, ඒ කියන්නේ මධ්‍ය නෂ්ටිය ඉතා සුළු ප්‍රදේශයකට සීමා වී ඇත කියලා නිගමනයක් ගත්ත අර නිරීක්ෂණය මගින්. ඒ එක්කම තව ප්‍රධාන දැකපු දෙයක් තමයි ඉතා කලාතුරකින්ම කෙලින්ම වැදුණු තින්නස්තියේ ආපස්සට එනවා. ඒ කියන්නේ මේ තිරය පිටුපසම තිරයේ ආලෝක ප්‍රභවය විකිරණ ප්‍රභවය යොදන තැනම ආලෝක ලප ඇති වෙනවා. එහෙනම් ඒ විදියට වෙන්නේ ඉතා කලාතුරකින්. මොකද කෙලින්ම මධ්‍ය නෂ්ටිය මෙහෙම්ම වැදුනොත් තමයි ඒක ආපස්සටම එන්නේ. එහෙනම් ඉතා කලාතුරකින් 0.01ක් වගේ 100ට එම හරියටම පිටිපස්සෙම ඇති වෙනවා. ඒ කියන්නේ විකිරණශීලී ප්‍රභවයේ පැත්තෙම ආලෝක සංවේදී ලප ඇති වුණා. ඒකෙන් මේ නිගමනයම තමයි නෂ්ටියේ හරියටම මැද වැදුනොත් තමයි හරියටම
පිටිපස්සෙම ආලෝක ලපය ඇති වෙන්නේ. එහෙනම් මම මෙතනින් දැන් ප්‍රශ්න කීපයක් අහනවා. ඇයි අපි මෙතනදී ආලෝක සංවේදී ප්‍රතිදීප්ත තිරයක් යොදාගත්තේ? මේ විකිරණශීලී ප්‍රභවයේ ගමන් මාර්ගය තහවුරු කරගන්න තමයි අපි එකක් යොදාගත්තේ. මොකද ගමන් මාර්ගයේ වෙනසක් වුණාද කියලා අඳුරගත්තේ මේ ප්‍රතිදීප්ත තිරය මගින්. ඊළඟ දේ ඇයි මෙතන රික්තකයක් නිර්මාණය කරේ? වායුව අයින් කරේ ඇයි? ප්‍රතිදීප්ත තිරයක් යොදාගත්තා වගේම මෙතන රික්තකයක් නිර්මාණය කරන්න හේතුව තමයි මේකේ ඇතුලේ වායුව හිටියොතින් මොකද වෙන්නේ? වායුව අයනීකරණය වෙන්න පුළුවන්. වායුව අයනීකරණය වුණොත් මොකද වෙන්නේ? වායුවේ ඉඳපු අයන තිරේ වැදිලා තව දිලිසුම් ඇති වෙන්න පුළුවන්. එහෙනම් ඒ බාධාව මග හැරගන්න. ඒ කියන්නේ වායු අයනීකරණය වීමෙන් ප්‍රතිදීප්ත තිරයේ දිලිසුම් ඇතිවීම. ප්‍රතිදීප්ත තිරයේ දිලිසුම් ඇතිවීම වැළැක්වීමට තමයි මේ විදියට රික්තකයක් නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් ඉතා විශාල ප්‍රමාණයක් ගමන් මාර්ගය වෙනස් නොකර ගියා. පරමාණුවේ වැඩි ප්‍රමාණයක් හිස් වීමයි පරමාණු අතර හිස් අවකාශ පැවතීමයි හින්දා. ඒ වගේම ඉතා සුළු ප්‍රමාණයක් ගමන් මාර්ගය වෙනස් කරා. ඒ වගේම කෙලින්ම පොලා පැලීමක් සිදු වුණා. පොලා පැනනවා කියන්නේ ගිහිල්ලා ආපස්සටම එනවා. ඉතා කලාතුරකින් මේ විදිහට පොලා පැනීමක් සිද්ධ වුණා. ඒකේ හේතුව තමයි අර අංශුමය ප්‍රදේශයේ ස්කන්ධයක් තියෙන නාස්ටිය ඉතා කුඩා ප්‍රදේශයකට සීමා වී පැවතීම තමයි ඒකට හේතුව. එහෙනම් මෙතනදී ගත්ත තව නිගමන මොනවද? මෙතනදී ගත්ත ප්‍රධාන නිගමන තව කීපයක් තියෙනවා. මේ ටික සටහන් කරගන්න ඕනද? ඊළඟට අපි කතා කරමු. දැන් මේ අපි රදපට් පරීක්ෂණය ගැන කතා කරා. ඒක ප්‍රධාන ගත්ත නිගමන මොනවද එතකොට? පළවෙනි ප්‍රධානම නිගමනය තමයි නාස්ටිය ධන ආරෝපිතයි කියලා නිගමනය කරා. නාස්ටිය ධන ආරෝපිත බව. ඇයි ධන ආරෝපිත කියලා නිගමනය කරේ? හේතුව මොකක්ද? ඇල්ෆා කියන්නේ 2 4. මේක හීලියම් නාස්ටි වලට සමානයි. හීලියම් කියන්නේ 2 4ම. එතකොට හීලියම් කියන්නේ ප්‍රෝටෝන දෙකක් ඉන්න කෙනෙක්. හීලියම් නාස්ටියක් කියන්නේ. ධන 2 ආරෝපිතයි හීලියම් නාස්ටිය. ධන මේක ඍණ වුණා නම් මොකද වෙන්නේ? ආකර්ෂණය වෙනවා. තන්පත් පරීක්ෂණයේදී නාස්ටිය ධන හින්දා. ධන හින්දා තමයි වැදුනහම ගියාම පොලා පනින්නේ නැත්නම් ගමන් මාර්ගය වෙනස් කිරීමක් සිද්ධ කරන්නේ. දැන් ඒකෙන් ප්‍රධාන නිගමනය කරා නාස්ටිය ධන බව නිගමනය කරා. ඒ වගේම නාස්ටිය ඉතා කුඩා ප්‍රදේශයකට සීමා වී ඇති බව. නාස්ටිය ධනාරෝපිත වීමෙන් ප්‍රකාශ කරන නාස්ටිය තුල තමයි ප්‍රෝටෝන ඉන්නේ කියලා. මොකද ප්‍රෝටෝන වෙන ධනාරෝපිත. තාම නියුට්‍රෝන ගැන කිසිම කතාවක් නැහැ. ඊළඟට අපි කරුණු කතා කර හේතුව තමයි පරමාණුවේ වැඩි ප්‍රදේශයක් හිස්. ඒ වගේම පරමාණු අතරත් හිස් අවකාශ පවතී. ඒක අපි කලින් කතා කරා. හරිද? ඔන්න අපි පළවෙනි ආකෘතිය කතා කරලා ඉවරයි. රදර්ෆර්ඩ්ගේ රන්පත් පරීක්ෂාව. ඊළඟට මම කතා කරන්න යන්නේ බෝර් ආකෘතිය ගැන. බෝර් ආකෘතිය ගැන කතා කරද්දී බෝර්ගේ නම මොකක්ද සම්පූර්ණ? රිසෝස් බුක් එකේ දීලා තියෙන සම්පූර්ණ නම එහෙමනම් ඕන නැහැ. සම්පූර්ණ නම තමයි නීල්ස් හෙන්රික් ඩේවිඩ් බෝර්. නීල්ස් හෙන්රික් ඩේවිඩ්
බෝර්. මෙයා මොකක්ද ප්‍රකාශ කරේ? මෙයා ප්‍රකාශ කරා අපි දන්නවා සූර්යයා වටා. සූර්යයා වටා අනිකුත් ග්‍රහලෝක පරිභ්‍රමණය වෙනවා කියලා අපි දන්නවා අනිකුත් ග්‍රහලෝක. මෙයා කිව්වා මෙන්න මේ වගේ කියලා පරමාණුවේ ආකෘතියක්. පරමාණුවේ මධ්‍ය නෂ්ටියක් ඉන්නවා කිව්වා. ධනාරෝපිත ඒ වටා ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන මේ අදාළ කක්ෂයේ ගමන් කරනවා කියලා කිව්වා. මේ දෙන්න අතර එහෙනම් ධන ඍණ ආකර්ෂණ බල තියෙනවා. මේක මොකක් මගින්ද පාලනය වෙන්නේ? මේක ඔයගලන්ට ගුරුත්වජ ශේෂ්ත්‍ර විද්‍යුත් ශේෂ්ත්‍ර සම්බන්ධ කරලා ගණන් හදලා ඉති ෆිසික්ස් වල. මේක විද්‍යුත් ආකර්ෂණ බලයක්. මේක මොකකින් තුලණය වෙන්නේ? කේන්ද්‍ර අපසාරී බලයෙන්. mv වර්ග බෙදීම r. මේක අපට නම් අදාළ නැහැ. මේක ෆිසික්ස් කැලලම් මම කිව්වේ. මේ ආකර්ෂණ බලය සම්තුලනය වෙන්නේ මොකකින්ද? විද්‍යුත් ආකර්ෂණ බලය සම්තුලනය වෙනවා කේන්ද්‍ර අපසාරී බලයෙන්. mv වර්ග බෙදීම r. මොකද ප්‍රවේගයෙන් ගමන් කරන මුළු වෘත්ත චලිතයේදී මේක කතා කරලා ඇති. එහෙනම් මෙන්න මේ විදිහට නෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන කක්ෂවල ගමන් කරනවා කියලා නීල්ස් බෝර් කිව්වා. ඒ වගේම මෙතනදී නෂ්ටිය ධන ඉලෙක්ට්‍රෝන ඍණ හින්දා එතන පවතින විද්‍යුත් ආකර්ෂණ බල සම්තුලනය මේ විදිහට කේන්ද්‍ර අපසාරී බලය මගින් සිද්ධ වෙනවා කියලා ප්‍රකාශ කරා. හැබැයි මේක තිබ්බ ප්‍රධාන දුර්වලතාවය තමයි මෙයා කිව්වේ එක ඉලෙක්ට්‍රෝනයක් සම්තුලනය විතරයි මෙයා කතා කරේ. එහෙනම් මේක අදාළ වෙන්නේ මේ බෝර් ආකෘතිය අදාළ වන්නේ ඒක ඉලෙක්ට්‍රෝන ප්‍රභේදවලට පමණි. ඒක තමයි මේ බෝර් ආකෘතියේ තියෙන ප්‍රධාන දුර්වලතාවය. එයාට මේ පැහැදිලි කිරීම කරන්න පුළුවන් උනේ ඉලෙක්ට්‍රෝන එකක් ඉන්න ප්‍රභේදවලට විතරයි. ඉලෙක්ට්‍රෝන ගොඩක් හිටියොත් එයාට මේක පැහැදිලි කරගන්න බැරි වුණා. එතකොට කවුද ඉලෙක්ට්‍රෝන එකක් ඉන්න ප්‍රභේද? හයිඩ්‍රජන් පරමාණුවට එයාට මේක ප්‍රකාශ කරන්න පුළුවන් වුණා. හීලියම් ධනයක ආරෝපිත කට්ටියට ප්‍රකාශ කරන්න පුළුවන් වුණා. ලිතියම් ධන දෙකට ප්‍රකාශ කරන්න පුළුවන් වුණා. මොකද මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන එකක් ඉන්න අය. ඒක ඉලෙක්ට්‍රෝන ප්‍රභේද තමයි මේගොල්ලෝ. පැහැදිලිද? ගෝල්ස්ටයින් විසින් ප්‍රකාශ කරේ නාල කිරණ ධන කිරණ ගැන. එයා ප්‍රෝටෝන සොයා ගැනීමක් සිද්ධ කරේ නැහැ. හරියටම ප්‍රෝටෝන සොයා ගැනීම ප්‍රෝටෝන ගැන අර්ථකථන ධනාරෝපිත වීම හොඳට පැහැදිලිුනේ මේ රදර්ෆර්ඩ් මගින්. පැහැදිලි නේද? එහෙනම් අපි දැන් නෂ්ටික ආකෘති දෙක කතා කරලා ඉවරයි. රදර්ෆර්ඩ්ගේ සංපත් පරීක්ෂාව මගිනුයි නීල්ස් බෝර්ගේ බෝර් ආකෘතිය මගිනුයි අපි එහෙනම් ඊළඟට නියුට්‍රෝනය සොයා ගැනීම ගැන කතා කරමු. නියුට්‍රෝනය සොයා ගැනීම ගැන කතා කරද්දී මුලින්ම කට්ටිය හොයාගෙන තිබුණේ නෂ්ටියේ ඉන්නේ නෂ්ටිය ධනාරෝපිතයි ප්‍රෝටෝන විතරයි කියන. නමුත් නෂ්ටියේ ස්කන්ධ ගැන හොයාගෙන යනකොට තේරුණා ප්‍රෝටෝනයේ ස්කන්ධය හොයාගෙන තියෙන්නේ නෂ්ටියේ එන ස්කන්ධය ප්‍රෝටෝනයේ ස්කන්ධය නෙමෙයි ඒ වගේ දෙගුණයකට ආසන්නයි කියන. එහෙනම් මේකෙන් ගත්ත නිගමනය තමයි මේ නෂ්ටිය තුල තව අංශුවක් ඉන්නවා කියලා. අනිත් නිගමනය තමයි මේ ඉන්න අංශුවේ ස්කන්ධය ප්‍රෝටෝනයේ ස්කන්ධයට ආසන්නයි කියලා නිගමනය කරා. ඒ වගේම ආරෝපණයක් නැති එක්කෙනෙක් කියලා හොයාගත්තා. ආරෝපණයක් නොමැත. මොකද අපි නෂ්ටි ආරෝපණය දන්නවා. නෂ්ටික ආරෝපණය කෙලින්ම ප්‍රෝටෝන ගණන මගින් ලැබෙන ආරෝපණයට සමානයි. ස්කන්ධය දෙගුණයකට ආසන්න වීමෙන් හින්දා හොයාගත්තා. ප්‍රෝටෝනයේ ස්කන්ධයට සමාන තව අංශුවක් ඉන්නවා කියලා. මේක හොයා ගැනීම කරේ ජේම්ස් චැඩ්වික් කියන විද්‍යාඥයා. චැඩ්වික් මේක හොයාගත්තේ කොහොමද? ඒක අපිට පරීක්ෂණයක් විදිහට නිර්දේශ කතා කරන්න නැහැ. ජේම්ස් චැඩ්වික් විසින් මේක හොයාගත්තේ ස්කන්ධ වර්ණාවලීක්ෂය කියන උපකරණය මගින්. ස්කන්ධ වර්ණාවලීක්ෂය කියන උපකරණය යොදා ගැනීමෙන් තමයි එයා මේ විදිහට නියුට්‍රෝනය සොයාගත්තේ.
පැහැදිලිද? එතකොට මේ විදිහට අවසානයේට උපපරමාණුක අංශුන් තුනම සොයාගත්තා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. මේ විදිහට හොයාගත්ත නියුට්‍රෝනයේ ආරෝපණයක් නැහැ. ඒකින්ද ඊ බෙදීමේ අනුපාතයේ බිඳුවයි ස්කන්ධය තිබ්බට ආරෝපණයක් පැවතීම නැති හින්දා ස්කන්ධය හොයාගත්තා 1.649 වැඩි කිරීම 10 ඍණ 24 ග්‍රෑම් කියලා. ඕගොල්ලන්ටම පේනවා මේ නියුට්‍රෝනයේ ස්කන්ධයත් කෙලින්ම ප්‍රෝටෝනයේ ස්කන්ධයට ආසන්නව සමාන වෙනවා. එතකොට මේ විදිහට නෂ්ටිය තුල අංශුන් දෙකක් ඉන්නවා කියලා හොයාගත්තා ප්‍රෝටෝන හා නියුට්‍රෝන. ප්‍රෝටෝන නියුට්‍රෝන එකතුව තමයි ස්කන්ධ ක්‍රමාංකයෙන් පෙන්වන්නේ. මේ ප්‍රෝටෝන නියුට්‍රෝන එකතුවට මොන නමින්ද කතා කරේ? ඊළඟට මම විශේෂ වචන කීපයක් පැහැදිලි කරන්න තමයි යන්නේ. මේ ප්‍රෝටෝන නියුට්‍රෝන එකතුවටම තමයි නියුක්ලියෝන කියලා කියන්නේ. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි ඉන්න හින්දා නෂ්ටිය තුල ඉන්නේ කවුද? නෂ්ටිය තුල ඉන්න අංශු වලට කිව්වා නෂ්ටිය තුල පවතින අංශු වලට කිව්වා නියුක්ලියෝන කියලා. මොකද ප්‍රෝටෝන හා නියුට්‍රෝන තමයි ඉන්නේ. එතකොට අපි පරමාණුවේ උපපරමාණුක අංශ 3 ගැන කතා කරලා ඉවරයි දැන් සොයා ගැනීම එක්කම. එතකොට නියුට්‍රෝනේ සොයාගත්ත ජේම්ස් චැඩ්වික් කියන විද්‍යාඥයා ස්කන්ධය අපි දන්නවා ආරෝපණය ශුන්‍යයි. ඊළඟට එන තව විශේෂ වචනයක් තමයි මේ ගැන කතා කරද්දිම නියුක්ලයිඩ කියන එක. මම කතා කරන්න යන්නේ නියුක්ලයිඩයි සමස්ථානිකයි ගැන. මුලින්ම මට කියන්න බලන්න නියුක්ලයිඩයක් කියන්නේ මොකක්ද කියලා. නියුක්ලයිඩයක් කියන්නේ මොකක්ද? නියුක්ලයිඩයක් කියන්නේ නිශ්චිත, ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැති නිශ්චිත ප්‍රෝටෝන ගණනක් හා නියුට්‍රෝන ගණනක් පවතින අංශු. නියුක්ලයිඩ අර්ථ දැක්වීම හොඳට මතක තියාගන්න. නියුක්ලයිඩයක් කියන්නේ නිශ්චිත ප්‍රෝටෝන ගණනක් සහ නියුට්‍රෝන ගණනක් ඇති අංශු. අපි දන්නවා ප්‍රෝටෝන නියුට්‍රෝන වලට කියන නම මොකද්ද? නියුක්ලියෝන. මේක අපිට තව විදිහකට කියතයි නිශ්චිත නියුක්ලියෝන ගණනක් පවතින අංශු තමයි නියුක්ලයිඩ කියලා අපි හඳුන්වන්නේ. එතකොට අපි පරමාණුවක් ගත්තොත් කාබන් පරමාණුව පල්ලෙහා ලියන්නේ මොකද්ද? පරමාණුක ක්‍රමාංකය. ඉහළින් ලියන්නේ මොකද්ද? ස්කන්ධ ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය සමාන වෙන්නේ මොකටද? පරමාණු ක්‍රමාංකය සමානයි ප්‍රෝටෝන ගණනට. හොඳට මතක තියාගන්න පරමාණු ක්‍රමාංකය සමාන වෙන්නේ ප්‍රෝටෝන ගණනට. ස්කන්ධ ක්‍රමාංකය සමාන වෙන්නේ ප්‍රෝටෝන ධන නියුට්‍රෝන ගණනට. එහෙනම් මේ දෙකේ වෙනසෙන් හොයන්න පුළුවන් නියුට්‍රෝන ගණන. එහෙනම් නියත ස්කන්ධ ක්‍රමාංකයක් තියෙන ඒවට තමයි මේ අපි නියුක්ලයිඩ කියලා කියන්නේ. ඔයගොල්ලන්ට එහෙම හිතන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රෝන ගණන ගැන කතා කරන්නේ අපි කොහොමද? ප්‍රෝටෝන ගණනටම ඉලෙක්ට්‍රෝන ගණන සමාන වෙනවා. කොහොම වුණොත්ද? ආරෝපණ නැති විට. ආරෝපණ නැති වුණොත් විතරමයි පරමාණු ක්‍රමාංකයේ ඉලෙක්ට්‍රෝන ගණනට සමාන වෙන්නේ. මොකද ආරෝපණ ඇති වෙන්නේ ඉලෙක්ට්‍රෝන හුවමාරු වීමෙන්. ඉලෙක්ට්‍රෝන ඉවත් කරොත් ධන ආරෝපිත වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගත්තොත් ඍණ ආරෝපිත වෙනවා. එහෙනම් මේ විදිහට තමයි ආරෝපණ ඇති වෙන්නේ. එතකොට හොඳට මතක තියාගන්න පරමාණු ක්‍රමාංකය ඉලෙක්ට්‍රෝන ගණනට සමාන වෙන කතාවක් නෑ. අපිට දන්න තියෙන දේ පරමාණු ක්‍රමාංකය සමානයි ප්‍රෝටෝන ගණනට. ඉලෙක්ට්‍රෝන ගණන පරමාණු ක්‍රමාංකයට සමානයි ආරෝපණ නැත්තම්. ඔන්න ඍණ දෙක ආරෝපණයක් තිබ්බොත් පරමාණු ක්‍රමාංකයට වඩා ඉලෙක්ට්‍රෝන දෙකක් වැඩියෙන් තියෙන්නේ. ධන දෙක ආරෝපණයක් තිබ්බොත් පරමාණු ක්‍රමාංකයට වඩා දෙකක් අඩුවෙන් තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. මොකද ආරෝපණ හදද්දී ඉලෙක්ට්‍රෝන මාරු වෙලා. එතකොට මේ නියුක්ලයිඩයක් කියන්නේ නිශ්චිත ප්‍රෝටෝන ගණනක් හා නියුට්‍රෝන ගණනක් තියෙන කට්ටිය තමයි. ඊළඟට මේකම කතා වෙන දෙයක් තමයි සමස්ථානික. සමස්ථානික ගැන මම විශේෂයෙන් කතා කරනවා. මම මෙතන නියුක්ලයිඩ කතා කර හින්දා සමස්ථානික ගැන පොඩ්ඩක් මෙතන කතා කරලා යනවා.
සමස්ථානික කියන්නේ මොනවද? සමස්ථානිකයක් කියන්නේ එකම පරමාණුක ක්‍රමාංකයක් තිබිලා වෙනස් ස්කන්ධ ක්‍රමාංක පවතිනවා නම් අපි කියනවා ඒවට සමස්ථානික කියලා. ඇයි මේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක තියෙන්නේ? ඒකට හේතුව තමයි වෙනස් නියුට්‍රෝන සංඛ්‍යා පැවතීම. මම මේක ගැන පැහැදිලි කිරීම සිද්ධ කරනවා හයිඩ්‍රජන් වල සමස්ථානික ඇසුරෙන්. හයිඩ්‍රජන් වල සමස්ථානික තුනක් තියෙනවා ප්‍රෝටෝනියම්, ඩියුටීරියම්, ට්‍රිටියම් කියලා. ඒක ඔයගොල්ලෝ O level වලදීත් ඉගෙනගෙන ඇති. සමස්ථානික තුන ප්‍රෝටෝනියම්, ඩියුටීරියම්, ට්‍රිටියම්. එතකොට මට කියන්න බලන්න මේගොල්ලොන්ගේ ඉන්න ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන ගණන්. ප්‍රෝටෝනියම් ගත්තොත් ප්‍රෝටෝන 1යි, ඉලෙක්ට්‍රෝන 1යි, ආරෝපණ නැති හින්දා සමානයි. නියුට්‍රෝන නැහැ. මොකද ස්කන්ධ ක්‍රමාංකයත් එකමයි. නමුත් ඩියුටීරියම් ගත්තොත් ප්‍රෝටෝන 1යි, ඉලෙක්ට්‍රෝන 1යි, නියුට්‍රෝන 1යි. ට්‍රිටියම් ගත්තොත් ප්‍රෝටෝන 1යි, ඉලෙක්ට්‍රෝන 1යි, නියුට්‍රෝන 2යි. මෙන්න මේ විදිහට වෙනස් නියුට්‍රෝන සංඛ්‍යා පැවතීම හේතුවෙන් තමයි වෙනස් ස්කන්ධ ක්‍රමාංක තියෙන්නේ. එහෙනම් මේ විදිහට වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත ප්‍රභේද වලට තමයි අපි සමස්ථානික කියලා කියන්නේ. එතකොට මේ සමස්ථානික ගත්තොතින් සමස්ථානික වල ಗುಣ ගැන කතා කරද්දී කොහොමද සමස්ථානික වල ಗುಣ වෙනස් වෙන්නේ? මම මුලින්ම අපි ගුණ ගනිද්දී රසායනික ගුණ, භෞතික ගුණ කියලා ප්‍රධානව අපිට කතා කරන්න පුළුවන්. මම මුලින්ම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා රසායනික ගුණ. රසායනික ගුණ කියන්නේ ප්‍රතික්‍රියාශීලීත්වය, කියන්නේ ප්‍රතික්‍රියා කරන ආකාරය. රසායනික ගුණ තීරණය වෙන්නේ මොකක් මතද? රසායනික ගුණ රඳා පවතින්නේ ඉලෙක්ට්‍රෝන මත. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මත තමයි රසායනික ගුණ රඳා පවතින්නේ. ඒත් අපි දන්නවා සමස්ථානික ගත්තොතින් ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමානයි. මොකද ඉලෙක්ට්‍රෝන ගණන් එකිනෙකට සමාන වෙනවා සමස්ථානික වල. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාස සමාන නම්, රසායනික ගුණ සමාන නම් සමස්ථානික වල ප්‍රතික්‍රියාශීලීත්වය කොහොමද? සමස්ථානික වල ප්‍රතික්‍රියාශීලීත්වය එකිනෙකට සමාන වෙනවා. පැහැදිලි නේද? එහෙනම් සමස්ථානික වල ප්‍රතික්‍රියාශීලීත්වය එකිනෙකට සමානයි. හොඳට මතක තියාගන්න. එහෙනම් ඒකනේ අපි ඕගනික් වල H2O වෙනුවට D2O දාන්නේ ඩියුටීරියම්ගේ කට්ටිය. එහෙනම් මේ කට්ටිය හයිඩ්‍රජන් වෙනුවට ජලය වෙනුවට D2O හිටියා. ප්‍රතික්‍රියා කරන විදිහ ඔක්කොම එකයි. ඒකයි අර පේපර්ස් වල H2O එක්ක අපි ඉගෙන ගත්ත ප්‍රතික්‍රියා වලට D2O දාලා දෙන්නේ. H plus OH minus වගේ තමයි D plus OD minus දෙන්නම එක විදියමයි. නමුත් සමස්ථානික වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ එකිනෙකට වෙනස්. මොකද නියුට්‍රෝන සංඛ්‍යා වෙනස් වීම හේතුවෙන් ස්කන්ධ එකිනෙකට වෙනස් වෙනවා. එහෙනම් සමස්ථානික වල භෞතික ගුණ ස්කන්ධය මත පදනම් කරගෙන ඝනත්වය, ද්‍රවාංකය, තාපාංකය වගේ භෞතික ගුණ ගත්තොතින් සමස්ථානික වල එකිනෙකට වෙනස්. පැහැදිලිද? ප්‍රශ්න ටිකට උත්තර කතා කරමු. පළවෙනි ප්‍රශ්නේ කිව්වේ කාබන් 612 සමස්ථානිකයෙන් 90%ක්ද 13 සමස්ථානිකයෙන් 6 13 සමස්ථානිකයෙන් 10%ක්ද ඉන්නවලු. ස්කන්ධ දීලා තියෙන 12යි 13.1. මොකද මේක 12යි කොට 612 කිව්වට 12 දශම ගානක් තමයි ඉන්නේ. 13 13.1ක්.
එහෙනම් 12 u වලින් ඉන්නවා 100ට කීයක්ද? 90ක්. එක ධන 13යි සාපේක්ෂ පරමාණු ස්කන්ධයෙන් ඉන්නවා 10යි. මේක සුළු කරලා දාන්න තියෙන්නේ. තේරෙනවද? 12 පරමාණු ස්කන්ධයෙන් 90යි 13කින් 10යි. එහෙනම් මේ ටික සුළු කරලා ගත්තා නම් හරි. මෙතන 12 කරන් 9 18න් 8 108යි 10.8ක් එනවා. මෙතනින් එනවා 10 කියන්නේ 1.3ක්. ඒතකොට උත්තරේ එන්නේ 12.1යි. උත්තරේ 12.1යි u සාපේක්ෂ පරමාණු ස්කන්ධ ඒකක. ඊළඟ ප්‍රශ්නේ අවුරම් වල ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ගණන් අහලා තියෙනවා. අපි දන්නවා පරමාණු ක්‍රමාංකයට සමානයි ප්‍රෝටෝන ගණන. එහෙනම් ප්‍රෝටෝන 79යි. නියුට්‍රෝන මේ දෙකේ වෙනස. ඒ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන දාන නියුට්‍රෝන. එහෙනම් මේ දෙකේ වෙනස කීයද? 197 අඩු කිරීම 197න් අඩු කරන්න ඕනේ 79ක්. 8යි 118යි නියුට්‍රෝන. ඉලෙක්ට්‍රෝන ගණන ප්‍රෝටෝන ගණනට සමානයි ආරෝපණ නැත්නම්. එහෙනම් මෙතන ආරෝපණ නැහැ. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගණනත් 79යි. ඊළඟට නයිට්‍රජන් ගත්තොත් නයිට්‍රජන්ගේ කීයද? ප්‍රෝටෝන පරමාණු ක්‍රමාංකයට සමානයි. එහෙනම් ප්‍රෝටෝන 7යි. නියුට්‍රෝන දෙකේ වෙනස නියුට්‍රෝන 7යි. මොකද p ධන එන්නේ 14 කියන්නේ. p 7 නම් n 7යි නියුට්‍රෝනත් 7යි. ඉලෙක්ට්‍රෝන අපිට එකපාරම කියන්න බෑ. මොකද ඍණ 3ක ආරෝපණයක් තියෙනවා. ඍණ 3ක් ඉන්නවා කියන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් ලබාගෙන. එහෙනම් පරමාණු ක්‍රමාංකය 7ට ඉලෙක්ට්‍රෝන 3ක් එකතු වෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන කීයද එහෙනම්? 10යි. අයි ඍණ 3 වෙද්දී ඉලෙක්ට්‍රෝන 3ක් අරගෙන. මැග්නීසියම් ධන දෙක ප්‍රෝටෝන ගත්තොත් 12යි පරමාණු ක්‍රමාංකයට සමානයි. නියුට්‍රෝන ගත්තත් ඒ 12යි. p ධනයෙන් තමයි ස්කන්ධ ක්‍රමාංකය. නමුත් ඉලෙක්ට්‍රෝන ධන දෙක හදලා තියෙනවා. ධන දෙකක් හදලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කිරීමෙන් තමයි ධන දෙක ආරෝපණය හදන්නේ. එහෙනම් පරමාණු ක්‍රමාංකයට වඩා කීයක් අඩු වෙන්න ඕනද? දෙකක් අඩු වෙන්න ඕනේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගණන 10යි. මොකද ධන දෙක ආරෝපණය හදද්දී ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වෙන හින්දා. එහෙනම් මැග්නීසියම් ධන දෙක පරමාණු අයනය ගත්තොත් මැග්නීසියම් ධන දෙක ප්‍රෝටෝන 12යි නියුට්‍රෝන 12යි ඉලෙක්ට්‍රෝන 10ක් විදියට තමයි ඉන්නේ. මම සමස්ථානික ගැන තවදුරටත් පොඩ්ඩක් කතා කරනවා. මේ සමස්ථානික හොයාගන්න පරීක්ෂණ කීපයක් පැවැත්තුවා. මේ ඇත්තටම සමස්ථානික හොයාගන්න පුළුවන් උනේ ස්කන්ධ ભેදමානය කියන උපකරණය මගින්. ස්කන්ධ ભેදමානය ඕල් සිලබස් වල නම් මේක ක්‍රියා කරන විදිහ අපි කතා කරා. නමුත් නව නිර්දේශ ඉච්චර වැඩි විස්තරයක් මේක ගැන කතා කරන්න නැහැ. මේ ස්කන්ධ ભેදමානය ඇස්ටන් විසින් තමයි ඉදිරිපත් කරේ. ඇස්ටන් විසින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේක හැබැයි නව නිර්දේශයේ ඇස්ටන් හා ජේ.ජේ තොම්සන් කියන නමත් ඇතුළත් කරලා තියෙනවා. කලින් නම් කතා කරේ ඇස්ටන් විතරයි. නමුත් නව නිර්දේශයේ ජේ.ජේ තොම්සන් කියනවත් තියෙනවා. එතකොට මෙතනදී මේ ස්කන්ධ ભેදමානය කියන්නේ මොකක්ද? ඒකෙදිත් මම පොඩ්ඩක් එක පැහැදිලි කරනවා. එතන තියෙනවා ඉලෙක්ට්‍රෝන විදින උපකරණයක්. ඉලෙක්ට්‍රෝන ගන්න එකක් තියෙනවා. මේකෙන් ඉලෙක්ට්‍රෝන විදිනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ගන්න එකෙන් විදිනකොට මෙතන ඉන්න වායුව. වායුව එතකොට මොකද වෙන්නේ? අයනීකරණය වෙනවා. වායුව අයන බවට පත් වෙනවා. ඔන්න අයන තමයි දැන් තියෙන්නේ. මේ අයන හැදෙන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා. මේ හැදුන එක යවනවා විද්‍යුත් ක්ෂේත්‍රයකින්. කියන්නේ ධන ඍණ අග්‍ර තියෙන එකකින් යවනවා. ඊට පස්සේ චුම්බක ක්ෂේත්‍රයකින් යවනවා. කියන්නේ ns තියෙන එකකින් යවනවා. එතකොට අන්තිමට එන්නේ වෘත්තාකාර ගමන් පථයක ඉන්න කට්ටිය තමයි ඉන්නේ. එක එක පථවල ගමන් කරන අය. එහෙම බැලුවහම තේරෙනවා මේ කට්ටියගේ ඇති වෙච්ච කට්ටියගේ ඊ බෙදීම එකම නම් එකම පතයක් නේද තියෙන්න ඕන. ඇතුලේ හයිඩ්‍රජන් වායුව වෙනකොට එකම පතයක් තියෙන්න ඕන. නමුත් මේ බැලුවහම පත කිහිපයක් තිබුණා. ඒ කියන්නේ වෙනස් අරයන් සහිත ගමන් මාර්ග කිහිපයක ගමන් කරනවා. එහෙම වෙනස් පත කිහිපයක ගමන් කරන
පත නිර්මාණය වෙලා තින්නේ ඇයි? ඒ කියන්නේ ඊ බෙදීමෙන් එකිනෙකට වෙනස් කට්ටිය කීප දෙනෙක් ඉඳලා. කොහොමද ඒ ඊ බෙදීමෙන් වෙනස් වුනේ? මොකද අපි දන්නවා හයිඩ්‍රජන් පිරවුත් සමස්ථානික 3ක් ඉන්නවා. සමස්ථානික 3 ස්කන්ධ එකිනෙකට වෙනස්. ස්කන්ධ වර්ග 3කින් ඉන්නවා. අනේ එහෙනම් වෙනස් පත 3ක් ඉන්නවා. එහෙනම් මේ ස්කන්ධ වේදමාන එකිනෙකට වෙනස් පත උත්ක්‍රමණ වෙච්ච පත 3ක් ඉන්නවනම් සමස්ථානික කීයක් ඉන්නවද එයාගේ? 3ක් ඉන්නවා. පැහැදිලිද? මෙන්න මේ විදිහට තමයි මේ සමස්ථානික ඉන්න ප්‍රමාණ ගැන හොයාගත්තේ. මේ සමස්ථානික ඉන්න ප්‍රමාණයට කියනවා සාපේක්ෂ සුලභතාවය කියලා. ඒ කියන්නේ හයිඩ්‍රජන්ගේ එක එක ගත්තොත් 125ක් ඉන්නවා නම් එයා 175ක් ඉන්නවා නම් මෙයාට කියනවා අපි හයිඩ්‍රජන් එක එක සමස්ථානිකයේ සාපේක්ෂ සුලභතාවය ඉන්න ප්‍රමාණය 175ක් කියලා. මෙන්න මේක හොයාගත්ත ප්‍රධානම මේ ස්කන්ධ වේදමානය කියන උපකරණය උපයෝගී කරගනිමින් තමයි. තේරුණාද? මේක ගැන මේ විදිහට දැනගත්තාම ඇති. එතකොට මේ සමස්ථානික ගත්තොත් ස්ථායි සමස්ථානික කියලා වර්ග කීපයක් ඉන්නවා. ස්ථායි සමස්ථානික කියන්නේ ස්වභාවිකව ඉන්න අය. කියන්නේ ස්වභාවිකව ඉන්න කාබන්ගේ 6 13 හයිඩ්‍රජන්ගේ ප්‍රෝටෝනියම් ඩියුටෝරියම් ට්‍රිටියම් සමස්ථානික 3 ඒ වගේ ස්වභාවිකව ඉන්න ඒවා තමයි ස්ථායි සමස්ථානික කියන්නේ. ඊළඟ සමස්ථානික වර්ගය තමයි විකිරණශීලී සමස්ථානික. විකිරණශීලී සමස්ථානික තමයි ඔය විකිරණ පිට කරමින් ස්ථායි තත්ත්වයට පත් වෙන. ඒ කියන්නේ ස්ථායි නොවන අස්ථායි කට්ටියක් තමයි මේ විකිරණශීලී සමස්ථානික. බහුතරයක් ඉන්නේම විකිරණශීලී සමස්ථානික. මේ විකිරණශීලී සමස්ථානික කෘත්‍රිමව නිර්මාණය කරලා තියෙනවා. පැහැදිලිද? ඔය තරමින් දැනගත්තම ඇති මේ කොටස ගැන. ස්කන්ධ ක්‍රමාංකය දැන් කතා කරන්නේ ඉස්සර වෙලා. එතකොට මේ පරමාණු ක්‍රමාංකය ගත්තොත් මේක හොයාගත්තේ X කිරණ පරීක්ෂණ වලින්. මෙතන ප්‍රාථමික ද්විතීයික X කිරණ යොදා ගැනීමෙන් තමයි පරමාණු ක්‍රමාංකය හොයාගත්තේ. නමුත් අපිට පරමාණු ක්‍රමාංකය සොයා ගැනීමේ පරීක්ෂණත් නව නිර්දේශයෙන් අයින් කරලා. ඒකෙන්ද ඔයගොල්ලෝ දැනගත්තාම ඇති පරමාණු ක්‍රමාංකය හොයාගත්තේ X කිරණ පරීක්ෂණ මගින්, ප්‍රාථමික හා ද්විතීයික X කිරණ මගින්. මේකෙදී මේක හොයාගන්න ඉදිරිපත් උනේ මෝස්ලි කියලා විද්‍යාඥයෙක් තමයි පරමාණු ක්‍රමාංකය හොයාගත්තේ. ඔය ටික දැනගත්තාම ඇති. ස්කන්ධ ભેදමානයේ සමස්ථානික ඇස්ටන් හා ජේ.ජේ. තොම්සන්. ඕගොල්ලෝගෙන් කෙලින්ම අහුවොත් සමස්ථානික හොයාගත්තේ කවුද? ඇස්ටන්. පරමාණු ක්‍රමාංකය හොයාගත්තේ කවුද? මෝස්ලි. ඒ විදියට මතක තියාගත්තාම ඇති. පරමාණුක ස්කන්ධ පරිමාණය කියන්නේ මොකක්ද? දැන් මේ පරමාණු ගැන හොයාගත්තා, උපපරමාණුක අංශු ගැන හොයාගත්තා. එතකොට මේ පරමාණු වල ස්කන්ධය මනින්න ස්කන්ධය පරමාණු වල අපි දන්න ඉස්සරින් හයිඩ්‍රජන් වල ගත්තොත් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වල ස්කන්ධ ග්‍රෑම් වලින් ප්‍රකාශ කරා. නමුත් ග්‍රෑම් වලින් ප්‍රකාශ කරද්දී පේනුණා ඉතා 10 ඍණ බල ලොකු 10 ඍණ බල වලින් තමයි ප්‍රකාශ කරන්න සිද්ධ වුණේ. මොකද මේ පරමාණු වල ස්කන්ධ ඉතා කුඩා ස්කන්ධ හින්දා. එහෙනම් මේ ස්කන්ධ අර හොඳ අගයකින් ප්‍රකාශ කරන්න ටිකක් ලොකු සංඛ්‍යාත්මක අගයකින් හොඳ ඒකකයකින් ප්‍රකාශ කරන්න ඕන වුණා. ඒකින්ද තමයි පරමාණුක ස්කන්ධ ඒකකය කියන දේ යොදාගත්තේ. ඒ කියන්නේ මේක ඉතා කුඩා හින්දා හොඳ සංඛ්‍යාත්මක අගයන් වලින් ප්‍රකාශ කරන්න අර 10 ඍණ වලින් ප්‍රකාශ කරද්දී දෝෂ ප්‍රතිශතත් වැඩිනේ. ඒකින්ද හොඳ අගයකින් ප්‍රකාශ කරන්න තමයි මේ පරමාණුක ස්කන්ධ පරිමාණ වලට යොමු වුනේ. මෙතනදී පළමුවෙන්ම ප්‍රකාශ කරපු ඒකක වර්ගය තමයි පරමාණුක ස්කන්ධ ඒකක. පරමාණුක ස්කන්ධ ඒකක. පරමාණු කියන්නේ atomic mass unit. හරිද? මේකම තමයි AMU කියලා අර කියන්නේ. අර අපි U වලින් පෙන්නුවේ මේ පරමාණුක ස්කන්ධ ඒකකයක් තමයි. 12U 13.1U කියලා කලින් ගාන හැදුවේ. එතකොට මේ පරමාණුක ස්කන්ධ ඒකක එකක් අර්ථ දක්වලා තියෙනවා. මේක අර්ථ දක්වලා තියෙන්නේ කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන්
12න් එකක අගයක් තමයි මේ AMU නැත්නම් U එකක් කියලා කියන්නේ. පරමාණුක ස්කන්ධ ඒකක එකක් කියලා කියන්නේ කාබන් වල C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක්. පැහැදිලිද? කාලින් මේක ඔක්සිජන් වලට සාපේක්ෂව විවිධ මුල් ද්‍රව්‍ය වලට සාපේක්ෂව ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් සම්මතව අපි පිළිගන්නේ පරමාණුක ස්කන්ධ ඒකක එකක් කියන්නේ කාබන් වල C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක්. පැහැදිලිද? C612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය ඒකකයෙන් 12න් එකක් තමයි අපි AMU එකක් නැත්නම් පරමාණුක ස්කන්ධ ඒකක එකක්. එකයි U කියලා අපි කිව්වොත් මේකම තමයි. එතකොට මේක හොයමු බලන්න. ඕගොල්ලෝ දන්නවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගණනක් තුල ඉන්නවා මවුලයක්. ඕලෙල් වලටත් මේක ඉගෙන ගන්න ඇති. එහෙනම් C612 සමස්ථානිකයේ මේ 12යි ග්‍රෑම් තුල ඉන්නවා පරමාණු කොච්චරද? පරමාණු මවුල එකක්. පරමාණු මවුල එකක් කියන්නේ පරමාණු වලින් කොච්චරක්ද? ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් කියන්නේ 6.0222 වැඩි කිරීම 1023ක් පරමාණු ඉන්නවා මේ ග්‍රෑම් 12. එහෙනම් මෙතන කියන්නේ C612 පරමාණුක ස්කන්ධය. පරමාණුක ස්කන්ධය කීයද? පරමාණු 6.0222 වැඩි කිරීම 1023ක් තමයි ග්‍රෑම් 12ක් කියන්නේ. එහෙනම් කාබන් පරමාණුක ස්කන්ධය කොච්චරද? ග්‍රෑම් 12ක් වෙනවා නම් 6.0222 වැඩි කිරීම 1023ක්. එහෙනම් 12යි ග්‍රෑම් බෙදන්න ඕන 6.0222 වැඩි කිරීම 1023. මෙන්න කාබන් පරමාණුක ස්කන්ධය. එහෙනම් එකයි U නැත්නම් AMU පරමාණුක ස්කන්ධ ඒකක එකක් කියන්නේ මොකද්ද? කාබන් පරමාණුක ස්කන්ධයෙන් කීයද? 12න් එකක්. එහෙනම් අපි කාබන් පරමාණුක ස්කන්ධය හොයාගත්තා 12යි ග්‍රෑම් බෙදීම 6.0222 වැඩි කිරීම 1023. මේකෙන් 12න් එකක් තමයි AMU එකක් නැත්නම් පරමාණුක ස්කන්ධ ඒකක එකක් කියලා කියන්නේ. මේක සුළු කරාම එනවා අගය 1.666.5.4 වැඩි කිරීම 10^-24. එහෙනම් මේ වගේ 10^-24ක බලයක් තියෙන කුඩා සංඛ්‍යාවක් තමයි අපි 1U නැත්නම් පරමාණුක ස්කන්ධ ඒකක එකක් කියලා කියන්නේ. ඕගොල්ලෝ මෙතනදී මේ අර්ථ දැක්වීම හොඳට මතක තියාගන්න. ඊළඟට මම කතා කරන්න යන්නේ ඊළඟට අපි ගාන හදමු කොටසින්. මූල ද්‍රව්‍යක මධ්‍යක පරමාණුක ස්කන්ධය හොයන විදිය. මෙහෙම හොයන්න වෙන්නේ සමස්ථානික ඉන්නවනම්. එතකොට අපි කරේ මොකද්ද? එකතුව ගත්තා සමස්ථානිකයක ස්කන්ධය ගුණ කරා එක ඉන්න ප්‍රතිශතයෙන්. ඒකට කියන්නේ සාපේක්ෂ සුලභතාවය. තාවෙන් එක ගුණ කරලා ඒ ඉන්න වර්ග ටිකේ එකතු ටික ගත්තා. හිතන්නකෝ සමස්ථානිකයක් ඉන්නවා එක 12.1. ඒකෙන් 100ට කොච්චරක් ඉන්නවද? 112. 120ක් කියලා 120ක් ඉන්නවා. ඊළඟට 12.5 සමස්ථානිකයෙන් ඉන්නවා කියනකොට 150. 150. ඒ කට්ටියගේ එකතු ටික හලකනවා. සාපේක්ෂ සුලභතාවය කියන්නේ සාපේක්ෂ කට්ටිය ඉන්න ප්‍රතිශතය. ඒ කියන්නේ සමස්ථානිකයේ 112.1කින් කොච්චරක් ඉන්නවද? 100ට කොච්චරක් ඉන්නවද? 100ට ප්‍රතිශතයක් විදිහට තමයි ඒක ඉදිරිපත් කරන්න ඕන. එහෙනම් මේ විදිහට ඉන්න කට්ටිය 13න් ඉන්නවා නම් 130ක්. ඒ කට්ටිය අරගෙන ඒ ප්‍රතිශත අදාළ සමස්ථානික ස්කන්ධයෙන් ගුණ කරලා ඒ කට්ටියගේ එකතුව තමයි මේ සිග්මා ලකුණෙන් මම පොදුවේ දැම්මේ. එහෙනම් මේක තමයි හොයන සමීකරණය. සිග්මා එකතුව සලකන්න ඕනේ සමස්ථානිකයක ස්කන්ධය අදාළ සාපේක්ෂ සුලභතාවයෙන් ඉන්න ප්‍රතිශතයෙන් ගුණ කරලා ඔය කොටසෙන් තමයි අපි ගානකුත් හැදුවේ. එතකොට මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකක්ද? මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගත්තොත් සාපේක්ෂවනේ හයිඩ්‍රජන් වලට ඔක්සිජන් වලට සාපේක්ෂව කලින් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් අපිට දැන් කතා කරන්න මේක සාපේක්ෂ කියන වචනේ එන්නේ මේ සාපේක්ෂ කියන්නේ මොකද මේ ස්කන්ධයක
මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන අගය අපි හැම වෙලාවෙම ප්‍රකාශ කරන්නේ තව කෙනෙක්ට සාපේක්ෂව. අපි AMU පරමාණුක ස්කන්ධ ඒකක ප්‍රකාශ කරේ මොනවෙන්ද? කාබන් වල C612 සමස්ථානිකය. ඔයගොල්ලොන්ට අපට තියෙන්නේ කාබන් වල C612 සමස්ථානිකයෙන් 12න් එකක්. ඒ කාබන් වල C612 සමස්ථානිකයට සාපේක්ෂව තමයි අපේ ස්කන්ධ හදාගෙන තියෙන්නේ. පැහැදිලිද? ඔය ග්‍රෑම් 12යි අර අපි කියන්නේ ස්කන්ධය 12යි ග්‍රෑම් මවුලයට ඒ ස්කන්ධ හදාගෙන තියෙන C612 යොදාගෙන. ඕක කලින් ඔක්සිජන් යොදාගෙනත් හදලා තියෙනවා. පැහැදිලිද? එතකොට මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තව එකකට සාපේක්ෂ වගයක් ප්‍රකාශ කරන හින්දා මේකට මාන නැහැ. මාන රහිත භෞතික රාශියක්. මොකද සාපේක්ෂව කියද්දී අපි සාපේක්ෂ ඝනත්වය ගන්නිද්දි ෆිසික්ස් වල සාපේක්ෂ ඝනත්වයට ඒකක නැහැනේ. පැහැදිලිද? එහෙනම් මේ ඒකක අරන් තියෙන්නේ C612 සමස්ථානිකයෙන් 12න් එකක්. C612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක්. මේක අපි හැදුවා කලින්. පැහැදිලි නේද? එහෙනම් දැන් පරමාණු ක්‍රමාංකය සම්බන්ධව ස්කන්ධ ක්‍රමාංකය සමස්ථානික ඇසුරින් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කිරීම ඔක්කොම අපි කතා කරලා ඉවරයි. ඊළඟට මම පොඩ්ඩක් කතා කරනවා අයන ගැන. ඔය අයන ගැන කතා කරද්දී අපි දන්නවා ධන ආයන හදනවා. ධන ආයන වලටම තමයි අපි කැටායන කියන්නේ. ඍණ ආයන හදනවා. ඍණ ආයන වලටම තමයි අපි ඇනායන කියන්නේ. මේ අයන හදන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝන වලින් තමයි මේ අයන හදන්නේ. මොකද පරමාණුවක පවතින ප්‍රතික්‍රියාශීලීත්වයට දායක වන එකම අංශුව තමයි ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් කැටායන හදනවා. ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඍණායන හදනවා. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන වලින් පමණයි ආරෝපණ නැත්නම් අයන ඇතිවීමට දායක වෙන්නේ. අපි මේ ධනායන ඍණායන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම පිටවීම ගැන තවදුරටත් කතා කරන ඉස්සරහට පාඩම් වල දිගටම දැනට මේ ටික මතක තියාගත්තාම ඇති. ඊළඟට මම විශේෂ කොටසකට යනවා විකිරණශීලීතාවය. මොකද අපි රදර්ෆර්ඩ්ගේ රන්පත් පරීක්ෂණයේදී කතා කරා ඇල්ෆා කිරණ විකිරණ පිටකරේ ඇල්ෆා අංශු කියලා කතා කරා. මුලින්ම කතා කරන්න ඕනේ මේ විකිරණශීලීතාවය හොයාගත්තේ කවුද? හොයාගත්තේ කවුද? හෙන්රි බෙකරල් තමයි මේක හොයාගත්තේ. මේ පාර MCQ එකේ ආවේ පළවෙනි MCQ එකේ. මගේ ක්ලාස් ආපු අය නම් දන්නවා ඇති ඊට කලින් දවසේ මදුවන්තලා ඉන්නෝනේ. මදුවන්තලට දීපු එකත් මේක එන්න ඇති. ඒක අන්තිම දවසේ උගලන්ට දීලා තිබ්බා මේ විද්‍යාඥයන්ගේ නම් සෙට් එකක්. එතන මේක තිබ්බා. අපි අන්තිම දවසේ මේ ටික කතා කරා. එහෙනම් විකිරණශීලීතාවය හොයාගත්තේ හෙන්රි බෙකරල්. විකිරණශීලීතාවය හොයාගත්තේ කොහොමද? මේ පිටවන විකිරණශීලීතාවයේදී පිටවන කිරණ විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රවලට භාජනය කරලා තමයි ඒවැය ලැබුණු නිරීක්ෂණ වලින් තමයි මේවා හඳුනාගත්තේ. හරිද? අපට ඒවා ඕන නැහැ. අපි දැනගන්න ඕන විකිරණශීලීතාවය ගැන කතා කරද්දී විකිරණ ප්‍රධාන ආකාර තුනක් ගැන අපි කතා කරනවා. මේක විකිරණ වර්ග 3 ගැන කතා කරේ රදර්ෆර්ඩ්. අර්නස්ට් රදර්ෆර්ඩ් තමයි මේ විකිරණ වර්ග 3 ගැන කතා කරේ. විකිරණ වර්ග 3ක් ඉන්නවා. වර්ග 3 මොකක්ද? ඇල්ෆා, බීටා, ගැමා. මතකද? ඇල්ෆා කියන්නේ ඇතා කියලා මතක තියාගන්න. බීටා කියන්නේ මීයක් වගේ කියලා මතක තියාගන්න. ගැමා කියන්නේ හුස්මක් වගේ කියලා මතක තියාගන්න. එතකොට මේ ඇල්ෆා බීටා ගැමා පදනම් කරගෙන පරීක්ෂණ සිද්ධ කරමින් තමයි විද්‍යුත් චුම්බක ක්ෂේත්‍ර වලට මේවා භාජනය කරමින් තමයි මේ ඇල්ෆා බීටා ගැමා වල ලක්ෂණ තීරණය කරේ. පැහැදිලිද? එහෙනම් අපි ඒක ගැන දැන් කතා කරමු වැඩිදුරටත්. එහෙනම් මේ පිටවන විකිරණ ඇල්ෆා බීටා ගැමා කිරණ තිබ්බොතින් ඒක මුලින්ම යවනවා විද්‍යුත් ක්ෂේත්‍රයකින් ධන ඍණ අග්‍ර වලින් යවුවාම
ගැමා කිරණ ගත්තොත් වෙනසක් නැතුව ගියාලු. එහෙම වෙන්න තමයි හේතුව තමයි ගැමා කිරණ වලට ආරෝපණයක් නැහැ. ආරෝපණයක් නැත. ඒ වගේම ගැමා කිරණ වලට ස්කන්ධයකුත් නැහැ. හුස්මක් වගේ කියලා කිව්වේ ඒකයි මම. නමුත් බීටා කිරණ ගත්තොත් යනවලු වැඩි උත්ක්‍රමණයක් සහිතව ධන තහඩුව දෙසට. උත්ක්‍රමණය වැඩි කියන්නේ ස්කන්ධය අඩු හින්දා තමයි ඒක වෙන්නේ. ඊ බෙදීමෙන් වල එම් අඩු වුණොත් නේ උත්ක්‍රමණය වැඩි වෙන්නේ. එහෙනම් බීටා කිරණ වැඩි උත්ක්‍රමණයක් සහිතව ධන දෙසට ගියා. ධන දෙසට ගිය හින්දා නිගමනය වුණා බීටා කිරණ කියන්නේ ඍණාරෝපිතයි කියලා. ඇල්ෆා කිරණ ගත්තොත් ඇල්ෆා කිරණ ඍණ දෙසට යන්නේ හැබැයි උත්ක්‍රමණය අඩුයි. ඒ කියන්නේ ස්කන්ධය වැඩි. ඒකනේ මම ඇතා කියලා මතක තියාගන්න කිව්වේ ඇල්ෆා. එහෙනම් ඇල්ෆා කිරණ ඍණ දෙසට යනවා නම් ඒක ධනාරෝපිතයි. එහෙනම් ඇල්ෆා බීටා ගත්තොත් බීටා ඍණාරෝපිතයි, ඇල්ෆා ධනාරෝපිතයි, ගැමා ගත්තොත් උදාසීනයි. පැහැදිලිද? චුම්බක ක්ෂේත්‍ර වලට භාජනය කිරීම ගත්තොත් ඇල්ෆා බීටා දෙක අභිලම්බව උත්ක්‍රමණය වෙනවා. ගැමා කිරණ උත්ක්‍රමණයක් වෙන්නේ නැහැ. ඇල්ෆා බීටා ගත්තොත් ප්‍රතිවිරුද්ධ දිශාවලට තමයි එකිනෙකට උත්ක්‍රමණය සිද්ධ වෙන්නේ. එතකොට මේ ඇල්ෆා කිරණ ඇල්ෆා තමයි අපි 2 4 කියලා පෙන්වුවේ. මේකටම තමයි හීලියම් නෂ්ටියක් කියන්නේ. හීලියම් 2 4. හීලියම් 2 4 නම් මේකේ ආරෝපණය කීයද? ධන 2යි. හීලියම් නෂ්ටි වල ආරෝපණය ධන 2යි. ඊළඟට බීටා ගත්තොත් බීටා කියන්නේ ඍණ 1 බිඳුව කියලා මතක තියාගන්න. ඍණ 1 බිඳුව. මොකද මේක ඕන වෙනවා තුලිත කිරීම වලට අපිට නෂ්ටික ප්‍රතික්‍රියා තුලිත කිරීම පොඩ්ඩක් කතා කරන්න ඕන. ඒකට මේ අගයන්න ඕන වෙනවා. ඇල්ෆා කියන්නේ 2 4, බීටා කියන්නේ ඍණ 1 බිඳුව. මේ බීටා කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් වගේ ඍණ 1 බිඳුව. ඒ කියන්නේ ඍණ 1ක ආරෝපණයක් තමයි මේ සාපේක්ෂ ආරෝපණ මම ලිව්වේ. ගැමා ගත්තොත් බිඳුවයි බිඳුව. ස්කන්ධ ආරෝපණ නෑ මොනවත්. එහෙනම් මේ ගැමා කිරණ කියන්නේ අපි දන්නවා විද්‍යුත් චුම්බක වර්ණාවලිය. ගැමා කිරණ X කිරණ ඉන්නේ. එහෙනම් මෙයා කියන්නේ ඉහළ ශක්තියක් තියෙන ශක්තිය ඉහළ විද්‍යුත් චුම්බක විකිරණ වර්ගයක් තමයි ගැමා කිරණ කියන්නේ. ඔයගොල්ලෝ දන්නවා පිළිකා සෛල නසන්න ගන්නෙත් මේ ගැමා කිරණ. එතකොට මේ තුන් දෙනාගේ ඇල්ෆා බීටා ගැමා වල අපිට කතා කරන්න ඕන විනිවිද යාම ගැන. විනිවිද යාම ගැන කතා කරද්දී විනිවිද යන්න පහසුම කවුද? බර අඩුම එක්කෙනා. එහෙනම් ගැමා කිරණවල තමයි විනිවිද යාම වැඩිම. ඊට පස්සේ බීටා කිරණ. ගැමා කිරණවල ස්කන්ධය අඩුමයි නැත්නම් නැති හින්දා ගැමා තමයි වැඩිම. ඊට පස්සේ බීටා. එහෙනම් විනිවිද යාම අඩුව වෙන්නේ ඇල්ෆා අංශු වලට. ඇතාට තමයි යන්න අමාරුම. මීයට ඊට වඩා පුළුවන් ගැමා වලට හුස්මට හොඳටම යන්න පුළුවන්. ඊට පස්සේ අයනීකරණ හැකියාව. අයනීකරණය කියන්නේ වායුන් වලට පහර දීලා ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමේ හැකියාව. ඒ කියන්නේ බර වැඩි වෙන්න ප්‍රබලතාවය වැඩි වෙන්න ඒගොල්ලොන්ගේ අයනීකරණ හැකියාව වැඩි වෙනවා. එතකොට අයනීකරණයේ වැඩිම කවුද? ඇල්ෆාගේ තමයි වැඩිම. ඇතාගේ තමයි වැඩිම. ඊට පස්සේ බීටා, ඊට පස්සේ තමයි ගැමා. පැහැදිලි නේද? අපි දැන් මේ ඇල්ෆා බීටා කට්ටිය ගැමා වල විනිවිද යාමේ හැකියාව කතා කරොත් මේ ඇල්ෆා කිරණ වලට වාතය හරහා විනිවිද යන්නත් අමාරුයි. වාතය හරහා විනිවිද යාමද අසීරුයි. වාතය හරහා යන්නත් අමාරුයි. නමුත් මේ බීටා වලට කඩදාසි කැබැල්ලක් හරහා වගේ යන්න පුළුවන්. කඩදාසි කැබැල්ලක් හරහා යන්න පුළුවන්. නමුත් මේ ගැමා ගත්තොත් එයාට කොන්ක්‍රීට් තට්ටුවක් හරහා වුණත් යන්න පුළුවන්. විනිවිද යාම. එතකොට මේ විනිවිද යාමේ හැකියාවේ ಗುಣ වෙනස් වෙච්ච විදිය දැන් පැහැදිලි නේද? ඉලෙක්ට්‍රෝනය කියලා එකක් ඉන්නවා. ඉලෙක්ට්‍රෝනය ආරෝපණය ප්‍රතිවිරුද්ධයි. ධන 1 බිඳුව. මොකද මම නෂ්ටික ප්‍රතික්‍රියා තුලිත කිරීමේ ප්‍රශ්න අද පටන් ගන්නවා. අද පේපර් එක සම්පූර්ණයෙන් කරලා මට එවන්න ඕනේ ෆොටෝස් ගහලා. ඊට පස්සේ මම ඒක බලලා ලකුණු දෙනවා. ලකුණු report එකට add වෙනවා.